යුගයක් මගින් ගොඩනැගුණු විශිෂ්ට හෙළ පරපුරක අභිමන් දැක්වන. ආයිබෝන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද අලුත් සතියක් ආරම්භ කරන නැවුම් බලාපොරොත්තු පොදි බඳගෙන අලුත් සතියේ ලහිලහියේ වැඩ පටන් ගන්න ඔබ හැම දිනාම සූදානම් වෙන භාග්‍යවන්ත වූ බක් මාසේ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරන බක් මාසේ ආරම්භුණු පළවෙනි සඳුදා දවස අද අප්‍රේල් මාසේ නැත්නම් බක් මාසේ 3 වෙනිදා ඉතින් උදා වුණා මේ නැවුම් දවස ඔබ හැම දිනාගේම සුවයහපත් ප්‍රාර්ථනාවන් මල්පී දෙන්නට කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සූදානම් අදත් පින්බර උදෑසන වැඩසටහන මෙලෙස ආරම්භ කරන්නට. සුපින්වත්නි අපි අද සැලසුම් කොට තිබුණා සාකච්ඡාවක් කරන්නට විශේෂයෙන්ම එළඹෙන දිනකදී ඇගයුම් පසසුම් බුහුමන් උළෙලක් පැවැත්වෙන අපේ රටේ ප්‍රකට ඒ වගේම බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වුණු කලා ශිල්පියෙකු ඒ වගේම රාජ්‍ය නිලධාරියෙකු මෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ උපදේශකයෙකු වන සුනිල් සරත් පෙරේරා මැතිතුමා පිළිබඳව එතුමාගේ නිර්මාණකරණය පිළිබඳව ඒ කතාව එහෙම කරන්න සැලසුම් කරගෙන ඉන්න අතරතුරේදී අද හිමිදිරි පාන්දර කනවැකුණු අතිශය සෝචනීය පුවතක් නිසාවෙන් මුළු මහත් ශාසනාභිලාෂී නැත්නම් ශාසන උන්නෝතිකාමී බොහෝ පිරිසකගේ හද කම්පා වුණා. ඒ තමයි අවුරුදු මං හිතනවා 102ක් පමණ ශතවර්ෂාධික කාලයක් ආයු වින්දනය කරමින් අපේ රටේ සසුනම්බර එකලු කළ සරාපුන් සඳක් හා සමාන තපෝ ගුණයෙන් ශීල වෘද්ධ ගුණයෙන් අගතන්පත් ඒ වගේම සංස්කෘත භාෂාව පිළිබඳව මහා ප්‍රාමාණික උගත්කමක් දැනුවත්කමක් තිබිච්ච ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරයේ හොබවපු ද්විහි භාෂා විශාරද අග්ගමහා පඬිත අතිගෞරවනීය දෞල්දන ඥානිස්තරාභිදාන මහානාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම මුළු රටම කම්පා කළ පුවතක් බවට පත් වුණා. ඒ නිසා අපේ සුපුරුදු වැඩසටහන සමාරම්භ කරන්නට කලින් ප්‍රථම කොටම අපි උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමින්ම වැඩසටහන ආරම්භ කරන්නට කියලා කල්පනා කරා. උන්වහන්සේ ශාසනයට කළා වූ මෙහෙවර ලාංකීය සංඝ සමාජයට කළා වූ මෙහෙවර අපි ඊ타මත්ම ගරු බුහුමන් පෙරදරිව සිහිපත් කරමින්ම උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් වැඩසටහන ආරම්භ කරන්න කල්පනා කරනවා. අද දවසේ මේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට වදාළ ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත මහානිකායේ මහානායක බම්බලපිටියේ වජිරාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය තිරුකුණාමලේ ආනන්ද මහානාහිමිපාණන් වහන්සේව අපි පළමු කොට දොහොත් මුදුන් දීලා සාදු කියලා පිළිගන්නවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර වර්තමාන සභාපති දුරන්දර එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම පින්වත් නාහිමිපාණන් වහන්සේවත් ඉතාමත්ම ගෞරවයෙන් සාදු කියලා නමස්කාර පොරකෝ පිළිගන්නවා. ඒ වගේම ජාත්‍යන්තර වෙසක් දින සමරුම් උළෙල 14 වෙනි වතාවට ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙද්දී ඒ සම්බන්ධ විෂයට අදාළ ඇමතිවරයා හැටියට අතිශය කාර්යබහුල කාල රාමුවක් තුල කටයුතු කළත් අප කරපු ආරාධනාව පිළි අරගෙන සහෘද හිතක් ඇති බොහොම සාහිත්‍යයට ඒ වගේම කලාවට සංගීතයට අතිශය ඇගැලුම්කමක් ඇති අමාත්‍යවරයෙක් විජේදාස රාජපක්ෂ මහතුමා ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතුමා අපේ රටේ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යතුමන්වත් ඉතාමත් ගෞරවයෙන් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම මේ සාකච්ඡාවට කැඳවා ගන්නා පිරිස පිළිබඳව සාකච්ඡා කරමින් සිටියේදී අපේ මහානායක හාමුදුරුවොත් විශේෂයෙන්ම අපේ හෙට අනිද්දා 6 වෙනිදා පැවැත්වෙන උත්සවයේදී බුහුමන් ලබන සුනිල් සරත් පෙරේරා මැතිදුනුත් එකහෙලා කියා සිටි දෙපළක් තමයි මගේ දකුණුපස වාඩිගෙන සිටින්නේ අසුන්ගෙන සිටින්නේ. ඒ දෙපළගෙන් පළමු කෙනා තමයි මා ආසන්නයේම සිටින AKDDD ආරන්දර මැතිතුමා. එතුමා මුදල් අමාත්‍යාංශයේ නීති අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරනවා. එතුමා බොහෝම හොඳ කලාකාමී සිතක් ඇසක් තිබෙන කෙනෙක්. එතුමන්වත් ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා. කාර්යබහුල මොහොතක වූ අප කරපු ආරාධනාව පිළි අරගෙන සැපැමිනීම සම්බන්ධයෙන්. ඒ වගේම මීට පෙරත් වෙසක් දින යකදී අපි සජීවී වැඩසටහනකදී සාකච්ඡාවකට කැඳවාගත්තු සම්පත්දායකයෙකු ලෙස
හෙළහවුලේ නායක ශ්‍රීනාත් ගණේවත්ත මැතිතුමාණන්ත් ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා. ඒ දෙපළම සුනිල් සරත් පෙරේරා මැතිතුමාගේ කාව්‍යකරණය පිළිබඳව ඒ ගීතවත් බස්වහර පිළිබඳව ඉතා හොඳින් දන්නා උදවිය. එසේනම් සාකච්ඡාව මේ මුඛ්‍ය මාතෘකාව පිළිබඳව හැරෙන්නට මත්තෙන් මා කැමති අතිගෞරවනීය මහානායක හමුදුරන්ට ගෞරවයෙන් ආරාධනා කරන්නට අපවත් ඉවදාල අපේ උත්තරීතර මහානායක මාහිම්පාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ශෝකය රටට ජාතියටම ප්‍රකාශ කරන හැටියට. තෙරුවන් සරණයි. අත වශයෙන්ම රසික මහත්මයා සඳහන් කරපු ආකාරයට අපේ සම්බුද්ධ ශාසනයට මේ රටට සමාජයට ඊටාම සුවිපුල් මහා මෙහෙවරක් කරපු සංඝ පිතෘවරයන්න් වහන්සේ නමක් තමයි අද උදෑසන අපේ සම්බුද්ධ ශාසනයට අහිමි වුණේ. අපේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය දැරූ අග්ගමහා පඬිත සංස්කෘත භාෂා චක්‍රවර්ති එවාගේම ශ්‍රී සුමංගල විද්‍යාවත අංශ අපි අතිපූජනීය දවුල් දෙන ඥානීස්වර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ භාෂා ඥානය, උන්වහන්සේගේ ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ වූ ගුණ පුලුල් විශාරද දැනුම අපිට කෙසේවක්වත් මෙපමණයි කියලා සීමා කරලා පෙන්වන්නට බෑ. උන්වහන්සේ විද්‍යෝදය මහා පරිවේණ ස්ථානයේ අධ්‍යාපනය ලැබලා මහා පඬිතෝත්තමයන් වහන්සේ නම බවට පත් වුණා. ඒ වගේම රාජකීය පඬිතු උපාධි හිමි කරගෙන ඒ වගේම විද්‍යෝදි පිරිවෙනේ පළමු වරට ඒ ශාම රාජත්‍යයේ පවා හිමි කර ගනිමින් ඒ කියන්නේ උන්වහන්සේගේ කාලවච්ඡේදය තුල ඊටාම ඒ පිරිවෙන්පති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ බුහුමනට පාත්‍ර වුණු ඒ වගේම අපේ තුන්නිකායේම මහා සංඝරත්නයේ ඊටාම අතිමහත් ගෞරව ආදරයට පාත්‍ර වුණු මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ තුළ තිබුණු සංස්කෘත භාෂා ඥානය තාම විශාලයි. ඒක සීමා කරන්නට බෑ. මේ රටේ විතරක් නෙමෙයි ಭಾರತೀಯ සංස්කෘත පඬිවරුන්ගේ පවා සම්භාවනටපත් වුණා උන්වහන්සේගේ භාෂා ඥානය. උන්වහන්සේගේ බහුශ්‍රුත භාවය, ධර්මධරත්වය වගේම උන්වහන්සේ තුළ තිබුණු අනතිමානී ගුණය තමයි සුවිශේෂ වන්නේ. ඉච්ඡර උත්තරීතර පදවියක හිටියත් උන්වහන්සේගේ ඒ අනතිමානී ගුණය අතිශයින්ම අගය කරන්නට ඕනේ. උන්වහන්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කර්ය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන ගිය ඒ සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සකස් කිරීමේ කාර්ය මණ්ඩලයේ උන්වහන්සේ සභාපතිත්වයේ දැරුවා. උන්වහන්සේ අවසාන මොහොත දක්වාම උන්වහන්සේ කාර්ය නිරත වෙලා හිටියා. ඉතින් මේ විදිහට ත්‍රිපිටක බුද්ධ ධර්මයට, බෞද්ධ සාහිත්‍යයට, ඒ වගේම බෞද්ධ ජනතාවට විතරක් නෙමෙයි සකල ලෝකවාසී ජනතාවටම බෞද්ධ ජනතාවටත් එක්කම උන්වහන්සේගේ අපවත් වීම පිරිමහසන්නට බැරි මහා විශාල හිස්තනක් හැටියට සඳහන් කරමින් අපට දැන් කළ හැකි ඒ සංවේගයේ පෙරට කොට වූ අපට උන්වහන්සේ ප්‍රාර්ථනා කළ උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හැරෙන්නට අපට වෙන කළ හැකි කිසිවක් ඇත්තේ නැහැ. අපි උන්වහන්සේට ඉතසිතින්ම බැතිමත්ව අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඒ වගේම අපේ හාමුදුරනේ පූජනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ මීට දසවසරකට කලින් බෞද්ධ රූපවාහිනී නාලිකාව ආරම්භ කොට එය පවත්වාගෙන යන අතරතුරේදී උන්වහන්සේගේ අවධානයට යොමු වෙච්ච පාත්‍ර වෙච්ච කාරණාවක් තමයි වියපත් යතිවරයන්න් වහන්සේලා පිළිබඳ උන්වහන්සේලා ළඟටම ගොසින් උන්වහන්සේලාගේ අතීතය පිළිබඳව පැවිදි බිමට පත්වෙච්ච දිනය සහ ඒ ළමා කාලයේ ගෙවුණු ආකාරය, දෙමාපියන් වැඩිහිටියන් පිළිබඳව, ගුරු භූමිය පිළිබඳව සෑම දෙයක්ම උන්වහන්සේලාගේ මුයින්ම දැන කියා ගන්න එක. ඒ අනුව පසු කලෙක අපවත් වී අදාළ මහානාහිම්පාණන් වහන්සේලා, අනුනාහිම්පාණන් වහන්සේලා සහ නාහිම්පාණන් වහන්සේලා බහුතරයක් දෙනාගේ අවසන් හඬපටය බොහෝ විට බෞද්ධ නාලිකාව තුල සතුව පමණයි පැවතියේ. ඒ නිසා අපිට එවැනි මේ අතිශය කාලෝචිත කාර්යයක් ඉෂ්ට සිද්ධ කළ කුසල ධම්ම හාමුදුරුවෝ අපත් සමගත් ගොසින් තුන් වතාවක් පමණ අපේ දවුල්දෙන මහානායක හාමුදුරුවන් සමග සාකච්ඡා කරමින් උන්වහන්සේගේ අතීතයට ගියාව යලි යලි හාරවුසමින් උන්වහන්සේගේ මුවින්ම ලබාගත් අවස්ථාව අපට සිහිපත් වෙනවා. අපි කැමති කුසල ධම්ම හාමුදුරුවන්ට ගෞරවයෙන් ආරාධනා කරන්න ඒ අතීතයේ මෙනෙහි කරමින්ම උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න.
මුලාන්සනේ වැඩ සිටින අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ අතිගරු මහා නායක දුරේ හොබවන බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති අපේ අතිපූජනීය තිරුකුණාමලේ ආනන්ද මහා නායක මාහිමියන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපි බුද්ධ ශාසන අමාත්‍යතුමන් වන විජේදාස රාජපක්ෂ මෙතුමන් ප්‍රධාන මේ සදහැවතුන් ප්‍රකාශක අද හිමිදිරි උදෑසන ලංකාවාසී බෞද්ධ ජනතාවගේ හදවත කම්පාවන විදි සෝචනීය පුවතක් අසන්නට ලැබුණා. ඒ ප්‍රවෘත්තිය තමයි අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක පදවියෙහි වූ අග්ගමහා පඬිත පරම පූජ්‍ය දවුල්දෙන ඥානීසරාභිධාන මහා නායක මාහිමියන් වහන්සේගේ අපවත් වීම. උන්වහන්සේ එතින්ම මහා නායක පදවියට පමණක් නොව සංඝරාජ පදවියකට වද සුදුසුකම් තිබුණු මහා උතුම් ගුණ තිබුණු මහා නායක ස්වාමින් වහන්සේ නමක්. ඉතින් අපේ බෞද්ධ නාලිකාවේ සෑම කටයුත්තකදීම උන්වහන්සේ මොනතරම් අසනීපකම් දුර්වලකම් තිබුණත් බෞද්ධ නාලිකාවේ සෑම කටයුත්තකදීම විහිස නොබලා විඩා නොතකා උන්වහන්සේගේ අසනීපකම් පවා නොතකා මහා නායක මාහිමියන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා උන්වහන්සේට අනුශාසනාවක් කරන්නට අපහසුයි, වෛද්‍යවරු කියලා තියෙනවා කතා කරන්නට එපා කියලා. එහෙම තියෙද්දිත් උන්වහන්සේ කතා නොකොට මේ ස්ථානයට වැඩම කරලා අනුශාසනාවක් කරන්නේ නැතිව කාය සාක්ෂි හැටියට වැඩ ඉඳගෙන ආශිර්වාද කළ අවස්ථා බොහෝමයක්ම තිබෙනවා. ඒ අනුව ගත්තහම අපේ තිරුකුණාමලේ මහා නායක ස්වාමින් වහන්සේ මතක් කළා වාගේ මේ සංඝ තලයෙහි වැඩ සිටිය අතිශයින්ම නිහතමානී කාරුණික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේ උගතුන් අතර මහා ශ්‍රේෂ්ඨ උගතෙක් හැටියට වැඩ සිටියා. අපි අහලා තියෙනවා පුරාණ කාලේ තොටගොමියේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියන් වහන්සේ පිළිබඳව සත්භාෂා පරමේශ්වර කියන තත්ත්වය උන්වහන්සේට තිබුණා කියලා. අපේ දවුල්දෙන මහා නායක මාහිමියන් වහන්සේත් ඒ තත්ත්වයලා සැලකිය හැකි උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේට මුළු රටේම සංඝ රත්නය මහත් ගෞරව කළා. මට මතකයි අපවත් වී වදාළ අස්කිරි පාර්ශ්වයේ මහා නායක ස්වාමින් වහන්සේලා දෙනමක්ම අපේ ගුරු දේවෝත්තම උඩුගම ශ්‍රී බුද්ධ රක්කිතාවිදාන මහා නායක මාහිමියන් වහන්සේ ජීවත්ව සිටින කාලේ දවුල්දෙන මහා නායක මාහිමියන් වහන්සේගේ ජන්ම දිනාදී සෑම කටයුත්තක බොහෝ වැදගත් අවස්ථාවල බොහෝම සතුටින් සහභාගී වෙලා දවුල්දෙන මහා නායක මාහිමියන් වහන්සේට වන්දනා කරනවා. ඒ වගේම පසුගිය කාලේ අපවත් වී වදාළ අස්කිරි පාර්ශ්වයේ මහා නායක පදවියෙහි වූ ගලගම අත්තදස්යාභිදාන මහා නායක මාහිමියන් වහන්සේ ගිය වර්ෂයට පෙර වර්ෂයේ උපන් දිනේ දවසේ දවුල්දෙන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මහනුවර ඉඳලා රාත්‍රී පාන්දර 3ට පිටත් වෙලා 4ට සම්බෝධි විහාරස්ථානයට ඇවිල්ලා අප සමග ගලගම අත්තදස්ය අස්කිරි පාර්ශ්වයේ මහා නායක මාහිමියන් වහන්සේ එදා දැහැත්හ ඒ පෞරාණික චාරිත්‍ර විදිහට ඒ දැහැත් පළතුරු පරිස්කාරාදී ගෙන ගිහින් හිමිදිරි උදෑසනම දවුල්දෙන මහා නායක හාමුදුරුවන්ට පූජා කළා. උන්වහන්සේ එදා කිව්වා මහා නායක හාමුදුරුවාගේ සංඝ පීත්‍රවරු අපේ ජීවිත කාලේ අපි දකින්නේ මෙච්චරයි වෙන්න පුළුවන්. ඒ නිසා මං නුවර ඉඳලා මේ වගේ අමාරුකම් තියාගෙන ආවේ ඔබ වහන්සේට ආශිර්වාද කරන්නට කියලා. ඉතින් ඒ වගේ මේ රටේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලගෙන් සංඝ පීත්‍රයන් වහන්සේලගෙන් බොහෝම බොහොමන් ගෞරව උපහාර ලැබපු කෙනෙක් අපේ දවුල්දෙන මහා නායක හාමුදුරුවෝ. කුඩා දරුවෙකු මින් ඊටාම නිහතමානී උන්වහන්සේ දකින්ට යම් කෙනෙක් ගිහාම ස්වාමින් වහන්සේ නමක්
උන්වහන්සේ කතා බස් කරලා පිළිසඳර යෙදිලා ඒ කටයුත්ත Tamanට හැකි දෙයක් නම් කොහොම හරි ඉෂ්ට කරලා දෙනවා. මොකක් හෝ ආරාධනාවක් නම් පුළුවන් කමක් තියෙනවා නම් උන්වහන්සේ වඩිනවා. ඒ ඔක්කොම ඉවර වෙලා කතා බස් කරලා නැකිටලා යනකොට මහානායක හඳුරුව නැකිටලා පසුගමනුත් එනවා. අපි බොහෝ අවස්ථාවල වැඳලා කියනවා අපිට පව් සිද්ධ වෙනවා මහානායක හඳුරුව වැඩින් ඕන කියලා. නමුත් උන්වහන්සේ වාගේ මහා උතුම් ගුණ දරපු බොහෝම නිහතමානී මහානායක ස්වාමින් වහන්සේ නමක් ඉතින් ඒ පිළිබඳව අපේ බෞද්ධ නාලිකාවේ සාතිසේ සංවේගී ප්‍රකාශ කරමින් අපවත් වී වදාළ අති ගෞරවාර්හ අති පූජනීය අපේ දවුල් දෙන ඥානීශ්වරාභිධාන මහානායක මාහිමියන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ ප්‍රාර්ථනාවත් සමග අපි අවසාන වශයෙන් අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න ඇමතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. මා දන්නා තරමින් පසුගිය නොවැම්බර් මාසයේ සිංගප්පූරුව බලා වැඩම කරන්නට යෙදුනා උන්වහන්සේ සිංගප්පූරුවේ පැවතිච්ච කටින පුණ්‍ය මහෝත්සවයකට ඇමතුමත් ඒ සමග සම්බන්ධ වුණා. ඉතින් ඒ නිසා බොහොම සමීප ඇසුරක් ඔබතුමා අමාත්‍යවරයෙක් මහානායක ස්වාමින් වහන්සේ නමකට වඩා සදැහැති උපාසකයෙක් නැත්නම් සදැහැති දායක මහත්මයෙක් හැටියට ඔබතුමා බොහොම ළඟින් ඇසුරු කරා අපේ මහානායක හඳුරන්ව. කොහොමද ඔබතුමාට දැනෙන්නේ මේ වියෝව? ඇත්තටම අපේ අතිගරු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මම වසර 30කට වැඩි කාලයක් ඊ타මත්ම ළඟින් ඇසුරු කරපු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නම. උන්වහන්සේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කොපමණ සේවයක් කළාද කියන එක මේ වගේ කෙටි සාකච්ඡාවකදී අපිට කතා කරන්න හිතන්නවත් බැරි දෙයක්. ඒ වගේම උන්වහන්සේ අවුරුදු 102ක් සම්පූර්ණ කරා පසුගිය දෙසැම්බර් මාසේ 31 වෙනිදා. හැමදාම උන්වහන්සේගේ උපන්දිනයේ වෙනුවෙන් දෙමාපියෝ සිහිපත් කරලා විශාල සංඝගත දක්ෂිනාවක් ප්‍රදාන පිරිනමන එක අපේ මහානායක හාමුදුරුවන්ගේ සිරිතක් බවට පත් වෙලා තිබුණා. ඉතින් උන්වහන්සේගේ උගත්කම උන්වහන්සේගේ ශාසනික සේවය පිළිබඳව මම හිතන්නේ අපි වෙනම දවසක කතා කරමු. කොහොම නමුත් ඊ타ත්ම දීර්ඝ කාලයක් ශාසනය ආරක්ෂා කර ගනිමින් ශාසනය පෝෂණය කරමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් උන්වහන්සේ තුන් දායකත්වය අපි ඊ타ත්ම අගය කරනවා. අද අප කන වැකුණු ඒ කනගාටුදායක පණිවිඩයත් එක්ක සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම කම්පාවට පත්වෙච්ච අවස්ථාවක්. ඉතින් අපි මේ අවස්ථාවේදී අපේ සංවේගය ශ්‍රී ලංකා ජනරජයේ සංවේගය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සංවේගය පළ කරමින් උන්වහන්සේට නිවන් සුව අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි එසේනම් ඒ ප්‍රාර්ථනාව සමග මේ රටේ වර්තමාන තරුණ පරපුරට හෝ වේවා ළමා බාල පරම්පරාවට දැන කියා ගන්නටත් එක්ක දවුල්දෙන මහානායක හඳුරන්ගේ උත්තරීතර ගුණ කදම්බේ උන්වහන්සේගේ ප්‍රාමාණික උගත්කම් ආදිය ගැන කතා කරන්නට මතුවේහි විශේෂ දවසක් යොදා ගන්නවා. සාකච්ඡාවන් කිහිපයක් අපි සංවිධානය කරලා තිබෙනවා. ඒ අතරතුරදී අපි අපේ අද දවසේ මාතෘකාව වෙත හැරෙනවා නම් ප්‍රවීණ ගීපද රචකයෙකු, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයෙකු, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කරපු සුනිල් සරත් පෙරේරා කියන මේ කවි හිතක් ඇති සුන්දර මිනිසාගේ නිර්මාණශීලී ගුණය පිළිබඳව අපි කතා කරන්න සූදානම් වුණේ. මෙතන ඉන්න විද්වත් දෙපළගේ හඬවදි කරන්න කලින් මා කැමති ඈත එපිට සිට අප වෙත පණිවිඩයක් නිකුත් කර අපේ පූජනීය මහානායක හාමුදුරුවෝ අප වෙත පත් කරපු හඬපටයක් වෙත ඔබේ අවධානය යොමු කරන්න. මේ හඬපටේ කතා කරන කතානායකයා තමයි අපේ රටට ලෝකෙට ජන සංනිවේදනය කියන වචනේ පවා හඳුන්වා දුන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයනාංශය ආරම්භ කරලා මේ රටේ ජන සංනිවේදනයේ විෂයක් හැටියට හදාරන්නට විශ්වවිද්‍යාල ප්‍රජාවට අවකාශ සැලසුවේ එතුමා. එතුමා අද ඈත රටක විශේෂයෙන්ම සිංගප්පූරුව, හොංකොං ආදී රටවලත් හවායි දූපතේ විශේෂ විශ්වවිද්‍යාලයකත් ඉංග්‍රීසි භාෂාව සහ මාධ්‍ය පිළිබඳව මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. ලංකාවේ අද අපට ශේෂව සිටින විද්වත්ම ජන සංනිවේදන අංශයට අදාළ විශේෂ ශාස්ත්‍රයට අදාළ මහාචාර්යවරයා කියුතෙන් නිවැරදි. එතුමා ජ්‍යෙෂ්ඨ සම්මානිත ප්‍රවීණ මහාචාර්ය
විමල් දිසානායක මහතුමා තමයි අපේ උපදේශක මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ බෞද්ධ මාධ්‍ය ජාලේ. ඉතින් එතුමාගේ මේ සුනිල් සරත් පෙරේරා මහතුමා පිළිබඳව කියවෙන හඬපටයකින් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. සුනිල් සරත් පෙරේරා මහතා අද ශ්‍රී ලංකාවේ වෙසෙන විශිෂ්ට ගීත රචකයෙක්. පසුගිය 800 වසරක් පමණ කාලය තුල සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කිරීමට ඒ මහතාගෙන් විපුල මෙහෙයක් ඉටු වී තිබෙනවා. සිංහල ජන විඥානයේහි ඒ මහතාගේ ගීත රචනා දැඩි ලෙස සටහන් වී තිබෙනවා. නිර්මාණ කෞශල්‍ය අතින් බලන විට සුනිල් සරත් පෙරේරා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, මඩවල් රත්නායක වැනි ශ්‍රේෂ්ඨ ගීත රචකයන්ගේ ගණයට ඇතුළත් වෙනවා. ඔහුගේ ගීත නිර්මාණ විමර්ශනය කරන විට මට ප්‍රධාන අංග ලක්ෂණ තුනක් දැක ගන්න පුළුවන්. ඉන් පළමුවන තමයි ඔහුගේ අපූර්ව පරිකල්පන ශක්තිය. අපි දන්නවා කවර කලා නිර්මාණයක වත් සාර්ථකත්වයේ රඳා පවතින්නේ එහි නිර්මාතෘවරයාගේ පරිකල්පන ශක්තිය උඩයි. මෙය කවිය, නවකතාව, ගීතේ, චිත්‍රපටයේ ගීතේ මේ සියල්ලටම පොදුයි. සුනිල් සරත් පෙරේරාගේ අපූර්ව පරිකල්පන ශක්තිය විවිධාකාරයෙන් මතුවෙනවා. මම නිදර්ශන දෙකක් පමණක් දක්වන්නම්. පළමුවෙන් ඔහු ස්වභාව සෞන්දර්යය මනුෂ්‍යත්ව අතර අපූර්ව සම්බන්ධයක් මතුකොට දක්වනවා. ස්වභාව සෞන්දර්යය මනුෂ්‍යත්වයේ පිළිබිඹුවක් බවත්, මනුෂ්‍යත්වයේ ස්වභාව සෞන්දර්යයේ පිළිබිඹුවක් බවත් ඔහු ප්‍රකට කරනවා. තවත් උදාහරණයක්, ඔහු දෛනික ජීවිතය සම්බන්ධ සුලභ සිදුවීම් දුර්ලභ කාව්‍යාත්මක සිදුවීම් බවට පත් කරනවා සිය පරිකල්පන ශක්තිය මහිමේ. මෙයත් වැදගත්. දෙවැන්න, ඔහුගේ ගීත රචනාවල දක්නට ලැබෙන විචිත්‍ර කාව්‍යෝක්ති, අපූර්ව පද සංඝටනය, රූපකාර්ථවත් භාෂා මාධ්‍යයක් සකස් කිරීම කෙරෙහි ඔහු සිය අවධානය යොමු කරලා තියෙනවා. අපි දන්නවා පැරණි සංස්කෘත කාව්‍යවේදීන් මෙය ඉතා උසස් කොට සැලකුවා. ඔවුන් කීවා ඉරබසී, සඳ බබලයි, කුරුල්ලෝ කැදලි කරා යති යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් බිහිවන්නේ වාර්තාවක් මිස කාව්‍යයක් නෙමෙයි කියලා. මේ සත්‍යතාවය සුනිල් සරත් පෙරේරා මහතා මැනවින් ප්‍රත්‍යක්ෂ කර තිබෙනවා. එමෙන්න මේ අවුරුද්දේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම්ලත් බොබ් ඩිලන් නැමැති ගීත රචකයාගේ නිර්මාණවලත් මේ ලක්ෂණය දක්නට ලැබෙනවා. තුන්වැන්න, සුනිල් සරත් පෙරේරාගේ ගීතවලින් මතුවෙන දාර්ශනිකත්වය. මෙයින් මා අදහස් කරන්නේ ඔහු දර්ශනය ප්‍රචාර කිරීම සඳහා ගීත රචනා උපයෝගී කරගත් නෙමෙයි. ඔහුගේ වින්දනය තුළින්, ශ්‍රුතිරම්‍ය භාෂා මාධ්‍ය තුළින් අපූර්ව දාර්ශනික සිතුවිලි මතුවෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් වින්දනය තුළින් චින්තනය කෙරෙහි ඔහුගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ ඊටමත් වැදගත් ලක්ෂණයක්. ඉතින් කාලය, ජීවිතය, ස්වභාව සෞන්දර්යය, මරණය වැනි අංග ලක්ෂණ කෙරෙහි ඔහුගේ නිර්මාණ ශක්තිය යොමු යති ආකාරය අපේ විමර්ශනයට ලක් විය යුතුයි. එම නිසා පොදුවේ සලකා බලන විට සුනිල් සරත් පෙරේරා මහතාගේ ගීත රචනා විද්වත් රසිකයන්ගේ අවධානයට යොමු යුතු බව මගේ විශ්වාසය. සාමාන්‍යයෙන් කෙනෙකු වියෝ වූ පසුව, අප හැරගිය පසුව ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් පිළිබඳව හෝ ඒ අය කළ කී දෑ පිළිබඳව කතා කිරීමට වඩා ජීවත සිටින කාලවකවානු තුල ඇගයීමට ලක් කිරීම, ප්‍රශංසා මුඛයෙන් කතා කිරීම වඩාත් වටිනවා. ඒ නිසා තව තවත් නිර්මාණශීලී කාර්යයන්හි නිරත වන්නට එය ගාමක ශක්තියක් බවට පත් වෙනවා. ඒ නිසා මම හිතනවා මේ ප්‍රණාම උළෙල අතිශය වැදගත්. මම කැමති අරන්දර මහත්තයා වෙත යොමු වෙන්නේ. එතුමා පළමු වරටයි අප සජීවීව මුණ ගැහෙන්නේ. එතුමා තනතුරෙන් මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ නීති වශයෙන් සැලකෙන්නේ. අපේ අමාත්‍යතුමනුත් මෙතුමාගේ නම මහානායක හඳුරු ප්‍රකාශ කළ සැනින්ම කිව්වා ඉතාමත් හොඳ නිලධාරියෙක්, දක්ෂ නිලධාරියෙක් එතුමන්ලා හා සමගත් කටයුතු කරලා තිබෙනවායි කියලා. ඉතින් මා දන්නේ නැහැ කොහොමද ඔබතුමන් වැනි කෙනෙක් පවා ඕනෑම කෙනෙකු තුල
හෝම කියන කවියක් කියලා තියෙනවා ඕනෑම කෙනෙකු තුල මියගිය කවියෙක් ඇත කියලා. ඒ නිසා මා ඔබතුමාගේ సౌందර්ය අනුකූලතාවය තාමත් මගේ කොට සලකනවා. මොකද ඔබතුමා දරණ තනතුර හෝ ඔබතුමාගේ ක්ෂේත්‍රයට ඍජුව සම්බන්ධ නොවුනත් මේ වගේ රසවතෙකුගේ හැකියාව ඔබතුමා කොහොමද මායිම් කරන්නේ? ඔව් සුනිල් සරත් පෙරේරා ශූරීන්ගේ අපේ සිත් ගැනීමට පාදක වූ කරුණු ගැන අපි අමුතුවෙන් විස්තර කළ යුතු වන්නේ නැහැ. අද දිනේ මේ මොහොතේ අපිට ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කළ හැකියි. සුනිල් සරත් පෙරේරා ශූරීන් කලාලොවට පිවිසෙන්නේ 1960 දශකයේ මැද භාගයේදී ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙන්. ඒ කාලේ එතුමා කලාලොවට පිවිසෙනකොට පළමුව ගීත රචකයෙක් ලෙස ඒ කාලේ මහා ප්‍රතාපයන් ලෙස සිටියේ අදත් අපි ගීත පද රචනයේ දේවත්වයෙන් සලකන ශ්‍රී චන්දරත්න මානවසිංහයන්, මහගමසේකරයන්, මඩවලෙස් රත්නායකයන්, කරුණරත්න අබේසේකර වැනි අය. ඒ බඳු ශ්‍රේෂ්ඨ ගීත රචකයන්ගේ නිර්මාණයන් අධ්‍යයනය කරමින් ඒවා සේවනය කරමින් එතුමා ඊතා යෞවන වියේදී ගීත පද රචනයට පැමිණ කෙටි කාලයකින් ඒහා සමාන ගීත රචකයෙකු බවට පත්වීමට එතුමාට වරම් ලැබෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් එතුමා විසින් රචිත මේ ශ්‍රී ලංකාවේ කිසිදු කෙනෙක් ඒ ගීතය නොදන්නවාය කියලා කියන්න බෑ. පෙර දිනයක මා පෙම් කළ යුවතිය කියන ගීතය 1974-75 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජනප්‍රියතම ගීතය බවට පත් වෙනවා. එතුමා ඒ ගීතය රචනා කරන විට එතුමා තින් ලියවුණු මගේ රටට දලදා හිමි සරණයි ගීතය, යශෝදරා ගීතය, සනරාමර හිමි දම්සක් දෙසුවේ වැනි ගීතත් එතුමා නිර්මාණය කර හමාරයි. එම නිසා ඊතා කෙටි කාලයකින් එතුමාගේ තිබෙන විශාරදත්වය සහ එතුමාගේ තියෙන කුසලතාවයන් නිරූපණය කරමින් දක්ෂ ගීත රචකයෙකු ලෙස මා පෙර සඳහන් කළ මහගමසේකරයන් හා වැනි තත්වයේම ගීත රචකයෙකු ලෙස පැමිණ එතුමාගේ ඒ ගීත රචනයේ උච්චතම අවස්ථාවේ සිට අද අපි අවුරුදු 45ක් පමණ ගෙවි ගත කරන මේ මොහොත වෙන විටත් ලංකාවේ ජනප්‍රියතම ගීත අතර අමරසිරි පීරි ශූරීන් ගායනා කරන ඇය යන්න ගියා මැකිලා ගීතය හොඳ උදාහරණයක්. ඒ නිසා වසර 45ක් තුල ගී උල්පත නොසිඳ ප්‍රශස්ත සම්භාව්‍ය ගීත කලාවට යම්කිසි දායකත්වයක් දක්වන්න ගීත රචකයෙකුට හැකියාවක් තිබුණා නම් ඒ තරම් ශ්‍රේෂ්ඨ ගීත රචකයන් අතර මුල් පෙළ සිටින්නේ එතුමයි. ඒ වගේමයි ලංකාවේ ගීත සාහිත්‍යයේ අපි යුග ගණන් කතා කරන විට ඒ සෑම යුගයකම සුනිල් සරත් පෙරේරා ශූරීන්ගේ ගීත ලකුණ නොමැකී තිබෙනවා. මා සඳහන් කළ ඔය ගීත දෙක අතර කාල පරාසය තුල එතුමා විසින් රචිත මේ මහ කන්ද වැනි ගීත ලංකාවේ රසික හදවත් තුල සදාකාලිකව නොමැකෙන ගීත ලෙස පවතින ගීත. ඒ නිසා තමයි අප තීරණය කළේ ලංකාවේ ගීත කලාවේ වර්තමාන තත්ත්වයේ සලකන විට මෙබඳු ගීත රචකයන්ට අද අපි සමාජයේ හිමිවිය යුතු ගෞරවය හරසරය අපි එතුමන් වෙනුවෙන් පුද කළ යුතුයි කියන අදහස මත පිහිටා තමයි එතුමාගේ ගුණ අගයමින් එතුමාගේ සේවය අගයමින් මෙම උළෙල සංවිධානය කළේ. එතුමා ගීත රචකයෙක් පමණක්ම නොවේ රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ ලංකාවේ රාජ්‍ය සේවයේ මහජනතාවට බලපෑමක් කළ හැකි ආයතනවල ප්‍රධාන නිලතර දැරූ පුද්ගලයෙක්, රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස, අධිකරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙස රාජ්‍ය සේවයේ වසර 30කට අධික සේවයක් තිබූ නිලධාරියෙක්. ඒ සේවය කළ සෑම තැනකම තමන්ගේ සුනිල් පාසටහන් තබා ගිය පුද්ගලයෙක්. ඒ ආයතනවල අදත් ඔහුගේ නම, ඔහු කළ සේවය, ඔහුගේ නිර්මාණ අගයට පාත්‍ර කරනවා. ඒ වගේමයි එතුමා ගීත රචකයෙක් වගේම ගීත විචාරකයෙක්, ගීත විචාරකයෙක් වගේම සමාජ විචාරකයෙක්. මෙබඳු පැතිකඩයන් ගණනාවක් ඔස්සේ ස්වකීය කුසලාවයන් දැක් වූ එතුමාගේ හරසර ප්‍රණාමය තමයි අප සංවිධානය කිරීමට යෙදුනේ. හොඳයි, අරන්දර මහත්මයා එහෙම කියාගෙන යද්දී එතුමාගේ තිබෙන පියගුණය පිළිබඳව
ප්‍රිය වූ පියගුණය පිළිබඳව මටත් සිහිපත් වෙනවා. පසුගිය දිනවල එතුමා මේ තමගේ දියණියන් හා සමග ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණා ටික කාලයක්. අපි බය වුණා, අපි යම් තැතිගැන්මකට ලක් වුණා මේ නිර්මාණ ශිල්පියා ඕස්ට්‍රේලියාවේම දීර්ඝ කාලිනව පදිංචියට යාවිද කියා. මොකද අපේ රටේ බොහෝමයක් මහාචාර්යවරු ආචාර්යවරු ප්‍රාමාණික උගතුන් එහි සිටිනවා විවේක සුවයෙන් විශ්‍රාමගෙන. නමුත් සුනිල් සරත් පෙරේරා ශූරීන් පසුගියදා ලියවුණු ලියූ ගීයක් අපට පුළුවන්කම ලැබුණා බෞද්ධ නාලිකාවේ ප්‍රචාරය කරන්න මේ දේ දුන්න පිළිබඳව දරුවෙක් ගයන ගීතයක්. ඒ ලියා තිබුණේ එතුමා ඕස්ට්‍රේලියාවේදී. ඉතින් මේ වගේ නිහතමානීත්වයේ අගතැන්පත් බොහෝම නිර්හංකාර මහත්මයෙක් මෙතුමා පිළිබඳව අපි ශ්‍රීනාත් ගණේවත් මහත්මයාගෙන් අහන්න කැමතියි. මොකද ශ්‍රීනාත් ගණේවත් මහත්මයාවත් කැඳවාගෙන පැමිණියා එක්තරා අවස්ථාවක වෙසක් පුර පසළොස්වක පොහොය දවසක සජීවී වැඩසටහනකට. මෙතුමා හෙළහවුලේ නායකයා. අපිට එතුමා සමග කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා එතුමාව කැඳවාගෙන ආවා. මම ඔබතුමාගෙන් මේ සුනිල් සරත් පෙරේරා මැතිතුන් පිළිබඳව තියෙන මතකය පොඩ්ඩක් අලුත් කරනවා නම් කැමතියි කියලා හිතනවා. මේ ගරු මහානාහිමිපාණන් වහන්සේගෙන් හා කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. සුනිල් සරත් පෙරේරා මහත්මයා ගැන කියනකොට මට නිතරම මතක් වෙන ශ්ලෝකයක් තිබුණා. මේ දණ්ඩියෙන් කියන ආලංකාරිකයා කියලා තියෙනවා. නෛසර්ගිකීච ප්‍රතිභා ශ්‍රුතංච බහු නිර්මලම් අමන්දෂ්ඨාභියෝගශ්ච කාරණං කාව්‍ය සම්පදා කියලා. මේ කවිත්වයට අවශ්‍ය කරුණු තුනක්. ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය කියන තුන. මම හිතන්නේ අද මෙරට සිටින කලාකරුවන් විශේෂයෙන් ගීත රචකයන් අතර මේ කරුණු තුنين මුළුමනින්ම සම්පූර්ණ තැනැත්තා තමයි සුනිල් සරත් පෙරේරා මහත්මයා. මම හිතන්නේ අනික් ගීත රචකයන් කරන අසාධාරණයක් නෙවෙයි. එතුමා තමයි අද අප අතර සිටින විශිෂ්ටතම ගීත රචකයා කියලා කියන එක. එතුමාගේ ගීත රචනාවලේ විශිෂ්ටත්වයට හේතු වන්නේ එතුමාගේ කවිත්වය. මේ කවිත්වය කියන එක උපතින් ගෙන දෙයක්. ඒ කවිත්වයෙන් එතුමාගේ පරිපූර්ණ භාවය නිසා තමයි මේ තරම් විශිෂ්ට ගීත එතුමා අතින් බිහි වෙන්නේ. දැන් අපි දන්නවා විවිධ ගීත රචකයන් විවිධාකාර ගීත රචනා කරනවා. දැන් සුනිල් සරත් පෙරේරා මහත්මයාට ඕනෑම සම්ප්‍රදායික ගීතයක් රචනා කිරීමේ ශක්තිය තිබෙනවා. දැන් මහාචාර්ය විමල් දිසානායක මහත්මයාත් මතක් කරා එතුමාගේ මේ දාර්ශනික කවිතාව කියන එක. දැන් අපි දන්නවා මානව සිංහයන්ගේ මහගම්සේකරයන්ගේ මඩවල රත්නායකයන්ගේ තිබුණා ඒ දාර්ශනික කවිතාව. අනේ දාර්ශනික කවිතාව ඊටාම ඉහළින්ම තියෙන අද ඉන්න ගීත රචකයන් අතර සුනිල් සරත් පෙරේරා මහත්මයා තමයි. ඊළඟට එතුමාට පුළුවන් ශනිකව ගීත රචනා කිරීම. ඊටාම විශිෂ්ට ගීත ශනිකව රචනා කිරීම. දැන් අපි දන්නවා එතුමාගේ විශිෂ්ටතම ගීතයක් මේ මහ කන්ද ඔබ මා සමග අතිනත ගන්නා දවස කියන ගීතය. ඒක ශනිකව රචනා කරපු එකක්. ඒ වගේම එන්.එම්. පෙරේරා මහත්මයා මේ ගිය වෙලාවේ සොහිරාණින් ඔබේ නාමයෙන් හිටත් සූර්ය මල් පිපේවා කියන එක ශනිකව රචනා කරපු ගීතයක්. ඒ වගේ එතුමාට විවිධ සම්ප්‍රදාය ගීත රචනා කිරීමේ ශක්තිය. දැන් ජනගීයාර ගීත, දැන් උඩහා ගෙදර රන්නිතනා දෝතර දිය බොයි වගේ ගීත, ඊළඟට ප්‍රේම ගීත, වියෝග ගීත, ඒ වගේම මේ බයිලාරට සම්බන්ධ ගීත පවා විශිෂ්ට ආකාරයේ ගීත රචනා කරලා තියෙනවා. ඒ වගේම එතුමා ළමා ගීත රචනා කරලා තියෙනවා. දැන් මනකල් හදවිල් තලෙහි පිපිනිව හල්මල් කියලා. මේ වගේ විවිධ ආකාරයේ ගීත රචනා කිරීමේ ශක්තිය තියෙනවා. ඉතින් මේ සියලු ගීත රචනා කරන්නේ භාෂාව මාධ්‍ය කරගෙන, භාෂාවෙන්. අනේ භාෂාව පිළිබඳ එතුමාට තිබෙන සූක්ෂම සංවේදීතාව නිසා තමයි මේ තරම් විශිෂ්ට ආකාරي නිර්මාණ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම හිතනවා එතුමාගේ සියලුම ගීතවල තියෙන මේ ධ්වනිය කියන එක, භාෂාවේ තියෙන විශිෂ්ටතම ශක්තිය ධ්වනිය කියන එක. අනේ ධ්වනි ශක්තියෙන් පරිපූර්ණම ගීත රචකයා සුනිල් සරත් පෙරේරා මහත්මයා බව එතුමාගේ හැම ගීතයකින්ම අපිට මේ තහවුරු වෙනවා. ඒ වගේම තව කාරණයක් තමයි අපි අද විශේෂයෙන් මම හිතන්නේ එතුමාගේ බෞද්ධ ගීත ගැන කතා කරනවා. එතුමාගේ බෞද්ධ ගීත විශිෂ්ට බෞද්ධ ගීත වගේම එතුමාගේ බොහෝ ගීතවල මේ බෞද්ධ පසුබිම තියෙනවා. බෞද්ධ දර්ශනීය පසුබිම තියෙනවා. ඒක මම හිතන්නේ අද වෙනත් ගීත රචකයන් බොහෝ දෙනෙකුගේ නැති ගුණයක්. මෙන්න මේ විදිහට අපිට මේ සුනිල් සරත් පෙරේරා මහත්මයාගේ ගීත රචනා කලාව පැතිකඩ ගණනාවකින් අගය කරන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඔව්. ඔබතුමා කිව්වා මයිලා ගණේ ගීතත් එතුමා ලියා තිබෙනවා කියලා. දැන් එකම නිමිත්ත පදනම් කරගෙන එළඹෙන අවුරුදු සමය ගැන කතා කරනකොට එතුමා ලියා තිබෙනවා දුහුල වලාව පෙළ කියලා
දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මිය ගායනා කරන තරුපති මුණසිංහයන් සංගීතත් කරපු ගීතයක්. ඒ නිමිත්තම පාදක කරගෙන එතුමා ලියනවා සුනිල් එදිරිසිංහයන් ගායනා කරන රෝහණ වීරසිංහයන් සංගීතත් කරපු රා 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 බොම්බියේ කියන ගීතය. එවැනි ආකාරයට බස රසට ගලපන්නට දන්නා භාෂා උගතෙක් එතුමා. ඒ වගේමයි බසට නිගරු කරනවට අකමැති කෙනෙක්. එතුමා අපවත් නිවැරදි කර තිබෙනවා යම් යම් අවස්ථාවලදී මේ එක වචනයක් තිබෙනවා අපේ හාමුදුරනේ ගේය පද කියලා වර්තමානයේ පාවිච්චි කරනවා බොහෝ දෙනෙක්. මේ ගේය පද කියන වචනෙට එතුමා අතිශය විරුද්ධයි. එතුමා නිතරම කියනවා එහෙම වචනයක් නැහැ. ගී පද මිසක් ගී විරිත ගී පද ගී සිලෝ ආදී වශයෙන් මිසක් ගේය කියන වචනයක් නැහැ අපේ රටේ අපේ සාහිත්‍ය තුල කියලා එතුමා කියන නිසා මම එතුමා කිව්දා පටන් කවදාකවත් ගිය පද කියලා කියන්නේ නැහැ. ඒ වැරද්ද මම නම් නිවැරදි කරගත්තා. කෙසේ වෙතත් එතුමා ඉතාමත්ම හොඳ ස්වාමි පුරුෂයෙක්, අතිශය ආදරණීය සැමියෙක්. එතුමාගේ ආදරණීයත්වයේ කොයි තරම්ද කියනවා නම් එතුමාගේ සදාදරණීය ප්‍රිය බිරිඳ අකල්හි මෙලොව හැර යාම එතුමාට දරාගත නොහැකි ශෝකයක් බවට පත් වෙනවා. අදටත් එතුමාට මේ සරෝජිනිය ගැන කියද්දි නෙතගට කඳුලක් නිතතින්ම උනනවා. ඒ නිසා ඇය පිළිබඳව අතිශය අපේ කුසල් දම්ම නායක හඳුරු ළඟට ඇවිල්ලා මට මතක් වෙනවා ඒ වියෝ වුණාට පසු අප එතුමාට ආරාධනා කර සිටියා දැන් කාන්සිය පාළුව තනිකම මකා ගන්නත් එක්ක එන්න අපිට උපදෙස් දෙන්න ඇවිල්ලා බෞද්ධ නාලිකාවට අපේ හඳුරේ මට හිත කලාසයක් කරගන්න බැහැ කියලා බොහෝම සංවේදී විදියට අදහස් ප්‍රකාශ කළා. එතුමා මේ බිරිඳ වෙනුවෙන් ගීයක් ලියනවා. ඒ ලියූ ගීය ජගත් වික්‍රමසිංහයන් ලවා ගායනා කරනවා. ඒ ගීය ලෙඩේ ඉන්න වූ සරෝජිනිය දැක නර්ස්ලාට නැත්තම් සාතු සේවිකාවන්ට කියනවා මේ මහත්තයා මං වෙනුවෙන් ලියපු ගීතයක් කියලා. ඇය එලෙස සතුටු වුණා යයි කියමින් සුනිල් සරත් පෙරේරා මැතිතුමා වියෝ වූ ප්‍රිය බිරිඳ ගැන කියමින් සතුටු වෙනවා. ඒ නිසා ඒ ගීය අපි දැන් නරඹුවොත් හොඳයි කියලා මට හිතෙනවා තවත් දුරටත් සාකච්ඡාව කරන්නට කලින්. ඒ තරම් වචනයක් තිබේද බිරිඳකට අගයන්නට බිරිඳක් අගයන්නට අම්මා මල පසුව නුඹ මට අම්මාය. අපි බොහෝ දෙනෙක් අපේ අම්මා වගේ බිරිඳක් තමයි හොයන්නේ. කාන්තා පාර්ශ්වය තමන්ගේ තාත්තා වගේ රැකවරණය දෙන්න පුළුවන් ස්වාමියෙක් තමයි හොයන්නේ. ඒ නිසා මේ ගීත සාහිත්‍යයට එකතු වුණු වචනත් අතිශය සුන්දරයි අලංකාරයි. මම කැමති තවත් අරන්දර මහත්තයා වගේම තමන්ගේ ශාස්ත්‍රය අභිභවනය කරපු විද්වතෙක් වෙත හැරෙන්නට අපේ ඇමතිතුමා එතුමනුත් ගීත රචකයෙක්. එතුමාගේ ගීතත් කිහිපයක් අපිට ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන් මේ වෙසක් උත්සවය නිමිති කරගෙන. ඇමතිතුමනි ඔබතුමා දකින්නේ කොහොමද මේ රසවතා පිළිබඳව? ඔබතුමාට ඒ ඇගීමේ හැකියාව තිබෙනවා. මොකද ඔබතුමා ඒ රස විඳින රස දන්න කෙනෙක් නිසා. කොහොමද සුනිල් සරත් පෙරේරා මැතිතුමාගේ ගීත භාවිතය නැත්නම් මේ සාහිත්‍ය භාවිතය ගැන ඔබතුමා දකින්නේ? අතිගරු මහානායක ස්වාමින් වහන්සේ සහ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මම මුලින්ම බෞද්ධ නාලිකාවට සිංහල සංගීත ශාස්ත්‍රයට ඇලුම් කරන පුජ්‍යලෙක් විදිහට මගේ ගරුත්වය ප්‍රකාශ කරනවා. ගීත රචන ශාස්ත්‍රය තුල බොල් පිළිම ඕනෑ තරම් තියෙන යුගයක ගල් පිළිමයක් තෝරාගෙන ඒ තැනැත්තාට ගෞරව දක්වන්නට කටයුතු කිරීම සම්බන්ධව මම මෙහෙම කිව්වේ අන් අයට අපහාස කරන්න නෙවෙයි. අපේ ශාස්ත්‍රයේ සංගීත ශාස්ත්‍රයේ ස්වර්ණම යුගයේ විදිහට අපිට සලකන්න පුළුවන් 60 70 80 දශකයටත් විහිදෙනවා. ඊට පස්සේ තියෙන පරිවර්තන යුගයක් ගීත ශාස්ත්‍රයේ හෝදපාලුවක් කඩා වැටීමක්. අර සසික කිව්ව විදිහට හෝම කියලා තියෙනවා සෑම පුජ්‍යලෙක්ගේ හදවත තුලම මියගිය කවියෙක් ඉන්නවා කියලා. ඒ හෝමගේ මතයට අපිට එකඟ වෙන්න බෑ. ඒකේ සත්‍ය විය යුත්තේ සෑම මිනිහෙක්ගේ ළඟම නිර්වින්දනය වූ හදවතක් තියෙන කවියෙක් ඉන්නවා. ඒ නිර්වින්දනය වෙච්ච හදවත අවදි කරන්න පුළුවන් හදවතක්. ඒක නිසා සමහර උදවිය කවිත්වය නොදැනගෙන හිටියට සමහර අවස්ථාවලදී ඒ දක්ෂකම් එළියට එන වෙලාවල් තියෙනවා. ඒකට අවශ්‍ය පරිසරය සැදුනම එළියට එනවා. ඕනම දක්ෂ ගීත රචකයෙක් බිහි වෙලා තියෙනවා නම් අපේ සාහිත්‍යය වෙනත් භාෂාවක සාහිත්‍යයක ඔහු මුලින්ම ගීත රචකයෙක් වෙලා නැහැ. ඔහු කවියෙක් වෙලා තියෙනවා. කවිත්වය නැති තැනැත්තෙකුට
දක්ෂ ගීත රචකයෙක් වෙන්න කිසිසේත්ම බෑ. ගීතයේ අත්විවරම තමයි කවිය. එතකොට මේ සුනිල් සරත් පෙරේරා මැතිතුමා කියන්නේ අපේ ස්වර්ණමය යුගයේ බිහි වෙච්ච ගීත රචකයෙක්. එදා කරුණාරත්න අබේසේකර මැතිතුමා, චන්ද්‍රරත්න මානවසිංහ මැතිතුමා, ඒ වගේම ප්‍රේමකීර්ති දල්විස් වගේ අග්‍රගණ්‍ය ගීත නිර්මාපකයන් බිහි වෙච්ච යුගයක්. අද මේ මම වඩාත් අගය කරන්නේ මේ ඒ ස්වර්ණමය යුගය බබලවපු ඒ අතීත උරුමය ඉදිරියට ගෙනියන්න පුළුවන් ගීත රචකයන් ලංකාවේ අද ඉන්නේ. සිංහල සංගීත ශාස්ත්‍රයේ අතේ ඇඟිලි ගානට අඩු සංඛ්‍යාවක් කියලා අපිට පැහැදිලිව කියන්නට පුළුවන්. ඒ අතරතුර ඉන්න ප්‍රවීණයෙක් තමයි සුනිල් සරත් පෙරේරා මැතිතුමා. ඒ වගේම රත්නශ්‍රී විජේසිංහයන්, මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ මේ කීප දෙනාගෙන් පස්සේ සිංහල සංගීතයට මොකක්ද වෙන්නේ කියලා මට නම් තියෙන්නේ හිතේ ලොකු චකිතයක්. අපිට සිංහල සංගීතයක් කියලා ඉතුරු වෙයිද කියන සැකේ තියෙනවා. ඒක නිසා මම මුලින්ම මතක් කරන්න ඕන සුනිල් සරත් පෙරේරා මේ ගීත කලාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා. අපේ සිංහල සාහිත්‍ය, සිංහල සංගීතයේ මහගෙදර විදියට අපි සලකන මේ ගුවන්විදුලි සංස්ථාව හරහා තමයි බොහෝ මේ වගේ උසස් ගණයේ නිර්මාපකයන් බිහි වෙලා තියෙන්නේ. ඒ අතින් කෙනෙක් මාගෙන දෝෂාරෝපණය කළත් ඒ බාර ගන්න සූදානමින් මම කියනවා අපිට මොන විවේචන ඇති වුණත් කාලෙන් කාලේ එක දේශපාලන වාතාවරණයන් සහ නොයෙකුත් විවිධ කාරණා නිසා අදටත් මේ සිංහල සංගීතය රැකගෙන ඉන්නේ මේ රාජ්‍ය මාධ්‍ය ටික. අපි මොන අඩුපාඩුකම් තිබුණත් අපේ ගෞරවය දක්වන්නට ඕන. මොකද අද පුජ්‍යලික මාධ්‍යකින් අග්‍රගණ්‍ය යම් සමාජයට යම් ආදර්ශයක් පණිවිඩයක් දෙන වැදගත් කියන සුභාවිත ගීතය කියලා අපි අර හඳුන්වනු ලබන ගීතයක් අහන්න ලැබෙනවා නම් ඊ타ත්ම කලාතුරකින් බොහෝ අවරගණයේ සංගීතයට මනුස්සකමට නිගාවල් දෙන ගීපද තියෙන ඒවා තමයි ඒවෙන් අද වැඩිපුර ප්‍රචාරය වෙන්නේ. ගීත ප්‍රවීණ ගීත රචකයෙකුයි කියලා කියනකොට ඔහුට තිබිය යුතු සුවිශේෂ ගුණාංග කීපයක් තියෙනවා. දැන් මම දැක්ක මහාචාර්ය විමල් සානායක මැතිතුමා ආරම්භ කරේ සුනිල් සරත් පෙරේරා අපූර්ව ගණයේ ගීත නිර්මාපකයෙක්. එතකොට මේ කුමන හෝ ශාස්ත්‍රයක කලාකාරයෙක් සුවිශේෂ වන්නේ ඔහු අපූර්ව මිනිහෙක් වෙනවා නම් විතරයි. අපූර්ව කියලා අපි අදහස් කරන්නේ පෙර නොවූ විරු. පෙර කෙනෙකුට කරන්න බැරි වෙච්ච දෙයක් වර්තමානයේ කවුරු හරි කරනවා නම් එයා අපූර්ව නිර්මාණකරුවෙක්. එතකොට මේ අපූර්ව නිර්මාණකරුවා කියන නිර්වචනයට කිසි බයක් සැකක් නැතුව ඇතුල් කරන්න පුළුවන් 100%ක් ඊට සුදුසුකම් තියෙන ගීත රචකයෙක්ගේ ගණයට අපිට පිළිගන්න පුළුවන් සුනිල් සරත් පෙරේරා. ඒ වගේම ගීතයක් කිව්වම ඒක වටින දෙයක්. හැබැයි ඒ ගීතය වටින දෙයක් වෙන්නේ එක පැත්තකින් එය අපූර්ව නිර්මාණයක් වෙන්නට ඕන. අපූර්ව මිනිහෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ගීතයකින් දෙන්න ඕන හොඳ පණිවිඩයක්. ඒ ගීතෙන් දෙන පණිවිඩය එච්චර හොඳ එකක් නෙවෙයි නම් ඒක ගීත කලාවට අයිති නෑ. දැන් අර එතුමා හොඳ උදාහරණේ බිරිඳ ගැන. ලියපු ගීතයක් බිරිඳගේ තියෙන වටිනාකම බිරිඳ දෙවනි අම්මය ඒ ගෞරවය ලබා දෙමින් කරපු ඒ අදහස් දැක්වීම. ඒ නිර්මාණය කොතරම් අපූර්වද කියලා අපි දැන් බලාගෙන හිටියා. හැබැයි අනිත් පැත්තෙන් තව තැනක කියනවා නම් මේ කතා කරන බිරිඳටම ගීතයක් හදලා කියනවා පිටිකොට පන්න ඕනේ හෙට උදේට ඉන්දියාප්පන් කන්න ඕනේ. එතකොට මේ බිරිඳ ඕන වෙලා තියෙන්නේ පිටිකොටන්නේ. මොන තරම් ස්ත්‍රීත්වය, මාතෘත්වය, කාන්තාවගේ තියෙන ගෞරවය මේ ගීතේ හරහා කෙලසිලා තියෙනවද?
සංගීතය කොතරම් දුරට සිංහල සංගීතය මල්මත් කරලා තියෙනවද? දැන් අපි පොඩි කාලේ අපි කවුරුත් පෘථග්ජන මිනිස්සු විදියට පාසල් යන කාලේ තරුණ අවදියේ ඕනම තරුණ තරුණීන්ට යම් යම් ආදර්ශ මේ අත්දැකීම් තියෙනවා ප්‍රේමයේ බව, ප්‍රේමය ගැන, ප්‍රේමයේ සුන්දර බව. දැන් අද කාලේ සමහර වෙලාවට අපේ නායක ස්වාමීන් වහන්සේ ඇහෙනවා ගීත මේ ප්‍රසිද්ධ මාධ්‍යවල වලින් මේ තමන්ගේ පෙම්වතිය හඳුන්වලා දෙන්නේ පැණි කොමඩු ගෙඩිය කැකිරි පළුව. හැබැයි මම දන්නවා අපේ කාලේ නම් ඒ හිටපු ගෑනුගේ කාලේ හිටපු ගෑනු ළමයි ප්‍රේමවන්තියෝ හරි බුද්ධියක් තියෙන කලාව කියන එක දන්න අය විදිහට ඒ කාලේ සසික ප්‍රේමවන්තියකට ඔය ගීතෙන් ආමන්ත්‍රණය කෙරුවා නම් සිරිප්පුව ගලවලා මූණට දෙකක් ගන්නවා. හැබැයි අද ගෑනු ළමයි එහෙම ගහන්නේ නැහැ. ගහන්නේ නැත්තේ ප්‍රේමය මොකක්ද කියලා දන්නෙත් නැහැ, කලාව මොකක්ද කියලා දන්නෙත් නැහැ, සංගීතය මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඒක වල්මත් වෙච්ච සමාජයක්. ඉතින් ඒ වල්මත් වෙච්ච සමාජය තුල නිවැරදි මඟ පෙන්නපු කලාකරුවෙක් ගැන තමයි අපි අද කතා කරන්නේ. අනිත් එක කලාකරුවෙක්ගේ තුන්වෙනි ගුණාංගය තමයි ඔහු කරන නිර්මාණය තුල අසත්‍ය ගැබ්බෙන්න බෑ. ඒ දෙන පණිවිඩයේ සත්‍යතාවයක් තියෙන්නට ඕන. සමහර වෙලාවට ඒ සත්‍යතාවය ඒ ගීතේ 10 දිනක් ඇහුවොත් 10 විදියට තේරුම් ගන්නේ. හැබැයි ඒ 10 විදියටම තේරුම් ගත්තත් ඒ යම් සත්‍යතාවයක් තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. ඉතින් ඒ අතින් ගත්තාම ගීත රචකයෙකු කියන අර්ථ නිරූපණයට අවශ්‍ය සියලු ගුණාංග තියෙන කෙනෙක් විදියට තමයි අපි මේ සුනිල් සරත් පෙරේරා මහත්මයාව හඳුනගෙන තියෙන්නේ. දැන් බෞද්ධ සාහිත්‍ය ගැන කියපුවම කලිනුත් සඳහන් කරා මගේ රටට දලදා හිමි සෙවණයි, මගේ රටට දලදා හිමි සරණයි කියන මේ සින්දුව. අපිට මතකයි කාලයක් තිබුණා අපේ රටේ මේ ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මේ ගම් උදා වැඩසටහන. අවුරුද්දෙන් අවුරුද්ද තියෙන මේ ගම් උදාවේ තේමා ගීතේ බවට පත් වෙලා තිබුණේ මේක. ඒ කාලේ මේ සින්දුව ඇහෙනවා නම් ඈතින් අපි දන්නවා මේ ළඟක ගම් උදාවක් තියෙනවා කියලා. ඒ තරම්ම මේ ජාතික ගීය වගේ තැන් වලට ලං වෙන්න පුළුවන් ආකාරයේ ගීත රචනා කරපු කෙනෙක් එතුමා. ඒකම එතුමා ලියලා තියෙනවා මේ බෞද්ධ දර්ශනය පිළිබඳව පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නේරංජන තරණය කළේ අපේ මහ බෝසතාණන්. ගුණදාස කපුගේ ගායකයා, දක්ෂ ගායකයා කියන්නේ. දැන් බලන්න මේ දහම් පණිවිඩය කොච්චර චිත්තාකර්ෂණයෙන් හදවතට කිඳා බහින විදියට මෙහෙම ලියන්න පුළුවන් කෙනෙක් තව ඉන්නවද කියලා අපිට සැකයක් තියෙනවා. එතකොට ඒ ධර්මය අතින් ගත්තම අනිත් පැත්තෙන් ගත්තම ඊට පෙර කියවුණා අර එතුමාගේ ගීතයක් මේ මහා කන්ද ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා ඉඳ ගම සිරස ඔබ මා ඇතර වෙන නුවරක ගිය විගස මේ මහා කන්ද බැලුවා හොරහින් මදෙස. කොච්චර වටින අදහසක්ද මේක ඇවිල්ලා විරහ ගීතයක්. මේ විරහවයි කියන එක මිනිස්සුන්ගේ හදවත් වල තියෙන්න ඕනේ. දැන් අපි බෞද්ධ විදියට දන්නවා අපි ජීවත් වෙන්න සමාජය තුල අපිට අෂ්ට ධර්ම ලෝකයට අනුගත වෙන්න බැරි නම් අපේ ජීවිත අසාර්ථකයි. එතන මේ අෂ්ටලෝක ධර්මයේ කොටසක් තමයි මේ විරහව කියන්නේ. දැන් මේ විරහව අද තරුණයන්ට තියෙනවද අපේ මහානායක ස්වාමීන් වහන්සේ දැන් කොහොමද විරහව විඳගන්නේ? දැන් බලන්න සයන්සේ මේ විරහවේ එතුමා විරහව විඳින්නේ මෙහෙමයි. වෑදිය නිල්ල සුදු නෙළුමක මිහිර සොයයි පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි. නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට දැනේ. ඒ අතහැරලා ගියත් විරහව තිබුණත් මෙයා හුඟක් අද සතුටු වෙනවා. ඒ සතුටු වෙන්නේ මොකද මේ මතකයේ සුවඳයි. මතකයේ අලුත් කර ගනිමින් වෛරයක්, දේශයක්, ක්‍රෝධයක් නැතිව මේක විඳ ගන්න පුළුවන් මානසික තත්වයක් හදන්න රසිකයාට මේ ගීතය කොතරම්නම් උපකාර වෙනවද? ඊළඟට එතුමාගේ අර තව එකක් තියෙනවනේ ප්‍රසිද්ධ එකක් පෙරදිනයකම පෙම් කළ යුවතිය
සියපුතු නලවනවා. දැන් එතකොට ඒකෙත් බලන්න දැන් එතුමා එහෙම සිද්ධියක් වුණා. පෙම්බතියක් ඉඳලා වෙන් වෙලා විරහාවක් වෙලා ඒ සිද්ධිය වුණා. දැන් ඒ පිළිබඳව එතුමා කොහොමද කියන්නේ? නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වැහෙනවා. සිනාසුනේමි මම අවිහිංසක ඇය කෝල බැලුම් බැලුවා. දැන් නුරාවෙන් ඈත් වෙලා මේ විරහව නිසා වෛරයක් ක්‍රෝධයක් නෙවෙයි. ඒ නුරාවෙන් ඈත් වෙච්ච දැස් වලින් දැන් බලන්නේ දයාවෙන් අනුකම්පාවෙන්. කොතර මානවවාදී ගුණාංග මෙතන තියෙනවද? මම මේ කතාන්දරේ කිව්වේ අදටත් අපේ සමාජය තුල මෙහෙම දේවල් වෙනවා. මේ විරහව අද තරුණ පරම්පරාවට විඳ ගන්න පුළුවන්ද? දැන් පහුගිය කාලේ අපි පිළිගන්නවා ජනතාව පිළිගන්නවා මේ විශ්වවිද්‍යාල වලට යන්නේ බොහොම උගත් බුද්ධිමත් මේව තේරෙන දරුවෝ කියලා. දැන් පහුගිය කාලේ කැලණිය විශ්වවිද්‍යාලයේ චිත්‍රපටියටත් මං හිතන්නේ නැගුවා. කැලණිය නේද? සලෙලුවර. මොකද්ද මේ ආදර කතාව? තරුණිය තමන්ගේ පෙම්වතත් එක්ක තිබුණු ඒ මිත්‍රත්වය ඇතෑරියා. එතකොට මේ විරහව විඳින්නේ මේ තරුණයා මේ සුනිල් සරත් පෙරේරා ලියපු මේ විරහ ගීතයක් අරගෙන නෙවෙයි. මේ විරහ විඳින්න කිනිස්සක් තමයි ගන්න අපේ හන්දේ. ඒ කිනිස් අරගෙන ගිහිල්ලා අර ගෑනු දරුවගේ පපුවේ හදවත පසාරු වෙනකන් අනිනවා. අද සමාජයේ කොතරම්නම් විකෘති වෙලා තියෙනවද කියන එක මේකෙන් බොහොම පැහැදිලිව පේනවා. එහෙමනම් කලාවෙන් කරන්නේ ඒ පෑරෙන හදවත් සුවපත් කිරීම. හැබැයි ඉතින් ඒ හදවත් සුවපත් කරන්න අවශ්‍ය මූලික දැනුම අද සමාජයේ තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ දවස්වල සසික දකින්න ඇති මේ අපේ මාධ්‍ය ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේක මේ නිර්මාණය කරපු කතාවක්. අපේ අර ප්‍රසිද්ධ කලාකරුවෙක් විල්සන් ගුණරත්න මහත්මයා කතාවක් පවත්වනවා. ඒ කතාව පවත්වනකොට එතුමා කියනවා මෙහෙම කතාවක්. මේක මේ නිර්මාණයක් අපේ මහානායක සයන්නාංශේ. එතුමා කියනවා දවසක් ගම් උදා වැඩසටහනක් බලන්න එයා ගියා. ගියපුවාම ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා තමයි මේක විවෘත කරන්න ආවේ. එතකොට මේ උත්සවයේදී ගීත කියන්න ඇවිල්ලා හිටියා එච්.ආර්. ජෝතිපාල මහත්මයා. නිකල හිටපු බොහොම ප්‍රබල ගායකයෙක්. එතකොට ජෝතිපාල මහත්තයා ඇහුවලු අහලා බලන්න මේ ජනාධිපතිතුමා කැමැති සින්දුවක් තියනවද කියලා මගේ ඒ කැමැති සින්දුව තියෙන කිව්වොත් මං කියන්නම් කියලා. එතකොට අහපුවාම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් අර අපි කියන්නේ මේ නිවේදකයා ජෝතිපාල මහත්තයා කියනවා ඔබතුමා කැමැති ගීතයක් ගායනා කරන්න පුළුවන් කියලා. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වලු ඔව් උන්නහෙට කියන්නකෝ අර මුවාගේ සින්දුව කියන්න කියලා. ඉතින් දැන් ජෝතිපාල මහත්තයාට අපබ්‍රංශයක් වෙලා තියෙනවා මේ මුවාගේ. ඉතින් ආනවල මේ මම මුවෙක් ගැන කියලා තියනවාද සින්දුව. ඊට පස්සේ කිව්වම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ඔව් උන්නහේ අර කියලා තියෙන්නේ අර ඉරට මුවා වෙලා ගියත් හඳට මුවා වෙලා ගියත් මගේ හිතට මුවා වෙලා යන්නේ මේක හාස්‍ය ජනය උපදවන්න කියපු කතාවක් අපේ මනකම්. හැබැයි මේක හාස්‍ය නෙමෙයි මේක ඇත්ත. එතුමා මේක හාස්‍යයට කිව්වට මම කියන්නේ මේක ඇත්ත කතාවක් විදියට. එතකොට දැන් ඒ ප්‍රේක්ෂකයා මේක තේරුම් ගන්න විදිය. එතකොට කෙනෙක් ඒ සින්දු එක වචනයක් අල්ලගෙන එතන නම් හාස්‍ය තමයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයට ඕක නොතේරෙනව නෙමෙයි. ඒ කියන සින්දුව මේ මුවෙක් ගැන කියන එකක්ද හඳට මුවා වෙලා යන කතාවද කියලා තේරුම් ගන්න බැරි සමාජයක් තියෙනවාද? ඉතින් මේ වගේ සමාජයකට හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන් මේක නිවැරදි කරන්න පුළුවන් ගණයේ අපේ නිර්මාණ ශිල්පියෝ අපිට තවත් ඉතුරු වෙලා නම් තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඉතින් මේ බෞද්ධ මාධ්‍ය ජාලය එකතු වෙලා කරන ඒ සත්කාරය අපි අගය කරනවා. අපි එතුමට තවත් මෙවන් වූ බොහෝ නිර්මාණ ඉදිරියේදී ඉදිරිපත් කිරීම සඳහා නිරෝගී සුවය තිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ පුළුල් ਵਿਚාරය අපේ හද සොරාගත්තා. මට හිතෙනවා මේ අපේ හාමුදුරනේ මේ දිනවල අපද ප්‍රේක්ෂකයන් බවට පත් වෙලා තිබෙන සහෝදර නාලිකා දෙකක් වන ජාතික රූපවාහිනියේ සිහිනයේ කිරෑ වැඩසටහන ඉරිදා රාත්‍රියේ විකාශය වෙන. ඒ වගේම සිකුරාදා රාත්‍රියේ දෙරණ නාලිකාවේ තවත් අපේ සහෝදර නාලිකාවක් විකාශය වෙන මානවන මම වැඩසටහන් දෙකේම
මේ ආදී විචාරද සමගින් ගීත ගායනා කරනවා. මට සිතැඟියාවක් පහළ වුණා. මම හිතනවා කුසල දමහඳුරටත් ඒ සිතැඟියාව එලෙසම ඇතිවෙන්නට ඇතයි කියා වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන අපි බෞද්ධ ගීතාවලියක් මේ වගේ විචාරශීලීව සාකච්ඡාවකට නගමු කියලා. මොකද මේ සුනිල් සරත් පෙරේරා මැතිතුමා ගැනම පවා අද දවස වුණත් මෙතන ඉඳගෙන කතා කරන්න පුළුවන් අපිට වෙන කිසිදු කාරණාවක් නොතිබුණා නම්. නමුත් ඒට කාලය නොවේයි. අපි මෙතුමත් අගය කරපු මීළඟට යතිවරයන්න් වහන්සේලා දෙනමක් වෙත යොමු වෙන්න තියෙන නිසාවෙන්ම අපේ දළදා වහන්සේ පිළිබඳව දළදා මැදුර පිළිබඳව ගැයුණු ගීතය අසා සිටිමු. ඒ අතරතුරේ ඇමතුමාට සමුදෙන්න සූදානම්. එතුමා තවත් විශේෂයෙන්ම නවුල්දෙන මහානායක හමුදුරන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් කටයුතු කාරණාවන් සාකච්ඡා කරන්නට එතුමා යා යුතු වේ ස්ථානයට. නිසා එතුමාට සමුදෙන ගමන් ස්තුතිවන්ත වෙමින් මෙවැනි පළල් දැක්මක් සහ සෞන්දර්යවාදී හදවතක් තියෙන අයම අපේ රටේ ඇමතිවරු බවට පත් වේවා කියලා සුබවාදී ප්‍රාර්ථනය සිත්ති තබාගෙන ඔබතුමාට සමුදෙනවා. අපි ගීතය වෙත යමු වෙනවා. හොඳයි. මේ ගීතය ඇසුණු වාර අනන්තයි. ඒ ඇසුණු හැම වාරයකම අපට රෝමෝද්ගමනය වෙන තරමටම ජාතිය පිළිබඳව අපේ ආගම පිළිබඳව බුද්ධ ශාසනය බුදු දහම බුදු පියාණන් වහන්සේගේ 84000ක් ශ්‍රී සද්ධර්ම ස්කන්ධය ස්පර්ශ කරන්නට වරම ලැබිච්ච ඒ දළදා වහන්සේ පිළිබඳව ඇති වෙන ගෞරවය අපරිමිතයි. මම කැමතියි අපේ මහානායක හමුදුරුවෝ යොමු වෙන්නට මීළඟට උන්වහන්සේත් භාෂාව පිළිබඳව පෘථූල අවබෝධයක් තිබෙන මහා භාෂා වියතෙක්. ඒ නිසා අපේ හමුදුරුවනේ මේ භාෂාව කියන මෙවලම කොයිතරම් සකසුරුවමට මේ උපයෝගී කරගෙන තිබෙනවද සුනිල් සරත් පෙරේරා මැතිතුමා ඊ타මත්ම සංයමයෙන් වචන භාවිත කරමින් ඒ වචන සමාජගත කරමින් අලුත් වචන හඳුන්වා දෙමින් එතුමා කරලා තියෙන මෙහෙය කොයිතරම් වටිනවද අපේ හමුදුරනේ. ඇත්තටම අපේ සසික මහත්මයා හොඳ ප්‍රශ්නයක් නැගුවේ. සුනිල් සරත් පෙරේරා මහත්මයාගේ මේ මහා සාර්ථක සේවාවට එතුමාට දුන්න ලොකුම සවිය තමයි මේ බසේ සවිය. එතුමාට මේ බසේ සවිය හොඳින්ම ලැබුණා. විශේෂයෙන්ම එතුමාගේ මේ පැරණි සාහිත්‍යයේ පරිශීලනය ඒ වගේම තමයි එතුමා හොඳට මේ ගැමි වහර ඊටාම හොඳට එතුමා බොහොම සංවේදීව උකහා ගත්තා. අපේ කුමාරතුංග පඬිතුමාගේ ඊටාම හොඳ කියමනක් තියෙන විරිත් පැකියේ අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මරගී ගැමි වහරින් හදපොපියන අරුත් රසය නොහැඟි. මේ වචන වැදගත්. ගැමි වහරින් හදපොපියන අරුත් රසය. මේ බොහෝ දෙනාට මේ ගැමි වහරින් මතු කර ගන්න පුළුවන් මේ හදපොපියන මේ අරුත් අර්ථ රසය උකහා ගැනීමට බැරි වෙලා තිබෙනවා. නමුත් සුනිල් සරත් පෙරේරා මහත්මයාට මේ ගැමි වහරේ තියෙන මේ හද කුළුමත් කරවන හද එලිමත් කරවන මේ ස්වරූපයේ වදන් තාම හොඳින් ග්‍රහණය කර ගැනීමට තුමට හැකියාව තිබුණා. මොකද එතුමා අත වශයෙන්ම පාමංගකට පළාතේ උපන්න කෙනෙක් වුණාට ඉතින් අද වගේ නෙමෙයි එදා පාමංගකට එදා බොහොම ගැමි පරිසරයක් තිබිච්ච කෙනෙක්. ඉතින් ඒ වගේම එතුමාට ඒ අවට ප්‍රදේශය ඇත්තටම අද වගේ නාගරිකයන්ට භාජන ප්‍රදේශයක් නෙමෙයි. ඉතින් ඔය ධර්මෝදී පිරිවෙන වැල්ලවත් ඒ වගේම සවිසුද්ධාරාමයේ අපේ බම්බලපිටිය වජිරාරාමයේ මේ යාගේ විහාරස්ථානත් ආශ්‍රය කරමින් එතුමාට ඒ පසුබිම ඉතාම හොඳින් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම අපි සුනිල් සරත් පෙරේරා මහතාගේ ඒ පද සංඝටනාවල නැත්නම් එතුමාගේ ගීතාත්මක භාෂාව අපි විශේෂයෙන් දකින්න දේ තමයි හොඳට වචන තෝරාගෙන ඒ භාෂාවේ සංවේදනය ඇති කරන ඒ වගේම ඒ ප්‍රස්තුතයට උචිත වන ඊටාම ගැළපෙන වචන හැබැයි ආයාසයෙන් නෙමෙයි નિરાයාසයෙන් එතුමා ලබා ගත්තේ මෙන්න මේ කියන පරිකල්පනයත් එක්කයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ නිසා තමයි එතුමාට සාර්ථක ගීත රචකයෙක් වෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ වගේම තමයි එතුමාට හොඳට මේ හෙළහවුලේ පඬිවරුන්ගේ ආభాෂය ලැබුණා. විශේෂයෙන්ම සුනිල් සාන්තියන්ගේ ගීත වහර. ඒ වගේම අරිසිංහ බුදු ආදී වූ ඒ වගේම කුමාරතුංගයන්ගේ හෙළමී ඇසේ ඒ ආభాෂය අත් වශයෙන්ම මහගම සේකරයන්ට වගේම එතුමාටත් ඉතාම හොඳින් ලැබුණා. ඉතින් ඒ නිසා තමයි එතුමාට මේ වචනයත් එක්ක මේ හරඹය ඊටාම සාර්ථකව වචනයේ රසය මතුවන විදියට ඒ වගේම ඊට වඩා අලුත් එතුමා පැරණිම සම්ප්‍රදායින් නැතිව ඒ සම්ප්‍රදාය හොඳට අරගෙන එතුමා නවීනත්වයට යමින් අර සම්ප්‍රදාය සහ නවීනත්වය කියන මේ දෙකම එකට යා කර ගැනීමෙන් තමයි එතුමාගේ මේ රචනා නිර්මාණය වුණේ. ඒ නිසා එතුමන්ට ඊටාම සාර්ථක නිර්මාණශීලී කවියෙකු ගීත රචකයෙකු වෙන්න පුළුවන්කම තිබුණා. මේක ඊටාම වැදගත් කාරණා. ඒ නිසා අත් වශයෙන්ම එතුමාගේ
අපි අර චරිතය කතා කරපු අර අහංකාර පරවස නොවූ චරිත ලක්ෂණය, ඒ නිර්හංකාර ස්වභාවය, අනතිමානී ස්වභාවය, ඒ අල්පේච්ඡ භාවය, උපේක්ෂක භාවය, මෙන්න මේ වචනවලත් මේ වචනත් එක්ක එතුමා මේ නිර්මාණය කරන මේ ගීපද ධාරා තුලත් ඉතාම හොඳින් ඉස්මතු වෙලා තියෙනවා. මේ ඔක්කොම ඒ බෞද්ධ සංස්කෘතිය ආభాෂය. මම දකින්නේ එහෙමයි. එතුමා හොඳට බෞද්ධ සංස්කෘතියෙන් ශික්ෂාව ලබාපු හොඳට හික්මිච්ච කෙනෙක්. ඉතින් අපේ වජිරාරාම විහාරස්ථානයේ එතුමා කරන්නම් යශෝදරා නැමැති ගීතයේ තිබෙන පද සංඛ්‍යාව පද 45යි. මේ මහකන්ද නැමැති ගීතයේ ඇති පද සංඛ්‍යාවත් පද 60කට වඩා අඩු සංඛ්‍යාවක් තිබෙන්නේ. සැන්දෑහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් වියනවා යන ගීතයේ තිබෙන්නේත් ඒ හා සමානම අඩු පද සංඛ්‍යාවක්. මෙබඳු අල්ප වූ පද සංඛ්‍යාවක් ඇසුරෙන් දාර්ශනික අදහසක් යම් ගීත රචකයෙකුට පළ කිරීම පහසු කාර්යයක් වන්නේ නැහැ. සුනිල් සරත් පෙරා ශූරින්ගේ විශේෂත්වය මෙයයි. මා මෙය එක් උදාහරණයක් පමණක් අරගෙන මදක් පැහැදිලි කරන්නම්. අප කවුරුත් අසා ඇති යශෝදරා ගීතය. යශෝදරා ගීතය එතුමා රචනා කරන්නේ 1974 පමණ වර්ෂයේ විය යුතුයි. මක් නිසාද ඒ ගුවන්විදුලියේ තැටියෙහි සනත්නන්ද සිරිගේ සංගීතයෙන් පටිගත කරන්නේ 1974 මැයි මාසයේ 10 වෙනි දින. එතකොට මේ ගීතය රචනා කරපු පසුබිම ගැන අපි මදක් විමසලා බලමු. මේ ගීතය රචනා කර පසුබිම කාලය තුල තමයි මාටින් වික්‍රමසිංහ ශූරීන් තමන්ගේ භවතරණය කියන කෘතිය ලියන්නේ 1973. එවකට එතුමාට වයස අවුරුදු 83යි. මේ කාලය තුල තමයි මහගමසේකරයන් ප්‍රබුද්ධ කියන ගීත කාව්‍ය රචනා කරමින් සිටින අවධිය. එබඳු පසුබිමක සුනිල් සරත් පෙරේරා ශූරීන් යසෝදරා ගීතය රචනා කරන්නේ ඊ타ත්ම දාර්ශනික සංකල්පනාවක් හිතෙහි තබාගෙන. අපි කවුරුත් යසෝදරාවන්ගේ චරිතය දැක තිබෙනවා. එය අපේ ත්‍රිපිටක ග්‍රන්ථත් පසුකාලීනව වර්ධනය වූ සංස්කෘත බුදුදහම මුල් කොටගෙන සංස්කෘත භාෂෙන් ලියු බුදුදහම මුල් කොටගෙන ගියවෙච්ච ලලිත විස්තරය, අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය වනාදී කෘති තුලත් තිබෙනවා. නමුත් මේ බෞද්ධ ජනතාව තුල යශෝදරාවන් පිළිබඳව වර්තමානයේ තිබෙන මූලික සංකල්පය මූලික වශයෙන්ම අපි අය උපමා කොට ගන්නේ ඇය සිද්ධාර්ථ ගෞතමයන්ගේ අබිනිෂ්ක්‍රමණයෙන් පසුව වැළපුණු කාන්තාවක් ලෙසයි. යශෝදරා වත මූලික වශයෙන් රචනා වෙන්නේ ඇයගේ වැළපිල්ල මුල් කොටගෙනයි. අපි ඒහා සමානවම අපි දකින යශෝදරා වත වගේම සඳකිඳුරු දාකව විස්සන්තර ජාතකය යන මේ කාව්‍ය තුල තිබෙන්නේ යශෝදරාවන්ගේ චරිතයේ එන වැළපෙන ස්වභාවයයි. නමුත් ත්‍රිපිටකයේ ඇසුරෙන් අපි සාකච්ඡා කරනකොට ත්‍රිපිටකයේ කුද්දක නිකායේ අපදාන පාළියේහි තමයි යශෝදරාවන් පිළිබඳ සඳහන් වෙන ප්‍රධානතම විස්තරය දැක්වෙන්නේ යශෝදරා අපදානේ. තේරී ගාථාවල යශෝදරාවන් පිළිබඳ විස්තරයක් දැක්වෙන්නේ නැහැ. මේ අපදාන පාළියත් බුද්ධ පරිනිර්වාණයෙන් යම් කාලයකට පසුව නිර්මාණය වූ දෙයක් ලෙස තමයි සලකන්නේ. මේ අපදාන පාළියේ ත්‍රිපිටකය තුලත් කොටසේ යශෝදරාවන්ගේ විලාපයක් වැළපීමක් ගැන ත්‍රිපිටකයේ කිසිදු තැනක සඳහනක් ලැබෙන්නේ නැහැ. යශෝදරාවන්ගේ විලාපය කියන සංකල්පය මේකට ඇතුල් වෙන්නේ සංස්කෘත භාෂාවෙන් අශ්වඝෝෂයන් ලියපු බුද්ධ චරිතය කෘතියේ. යශෝදරා දේවිය සිද්ධාර්ථ ගෞතමයන් පිට වී ගිය පසු ආයි ඔහු හැරලවා චන්න ඇමති රජමාලිගයට ආවහම ඇතිවෙන සංවාදය මහා ප්‍රජාපති ගෞතමිය සහ යශෝදරාව සහ මේ අතර ඇතිවෙන සංවාදය තුල තමයි යශෝදරාවන්ගේ මේ විලාපය කියන සංකල්පය අපේ සාහිත්‍යයට ඇතුළත් වෙන්නේ. ඉන් පසුව රචනා වෙච්ච ලලිත විස්තරය වැනි කෘතිවල මෙය තවදුරටත් අරගෙන යමින් මෙය අන්තයකට කරාම සමහර සංස්කෘත බෞද්ධ කෘතිවල ගෙන යනවා. පසුකාලීනව විද්වතුන් කියනවා මේවා බෞද්ධ කෘති ඉස්සෙල්ලා සැලකිය යුතු නැහැ. මේ බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට Hindu භක්තිකයන් විසින් රචනා කළ ව්‍යාජ බෞද්ධ කෘති ලෙසයි සැලකන්නේ. එහිදී සිද්ධාර්ථයන්ට දෝෂාරෝපණය කරනවා යශෝදරාවගේ ගැබ් කාලය වසර 7ක් දක්වා තබා ගැනීමට සිද්ධාර්ථයන් විසින් උත්සාහ කළාය කියලා කියන අපහාසයත් ගෞතමයන් වහන්සේට ඉදිරිපත් කරන තරමට මේ සංස්කෘත සාහිත්‍යයේ යශෝදරාවගේ චරිතය යම් කෙලවරක් කරා අරගෙන යනවා. නමුත් අපි මේ තත්වයෙන් බැහැරව මේ ගීතය ගැන බැලුවොත් ඔහු කියන්නේ සිතේ නැගුණු කල කිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට. එයින් මිදෙන මම් පෙත සොයනා සඳ ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර.
සමාධියෙන් සිත ඈත දිවෙන විට පමා නොවි ඇවිදින් යලි මේ වෙත. මේ යසෝදරා කියන්නේ කවුද කියන එකට බොහොම දාර්ශනික පදනමක් දෙනවා. සිද්ධාර්ථයන් ගෞතමයන් වහන්සේ ජීවිතය පිළිබඳ කලකිරීම යසෝදරාවන් සමග 12 වන වියේදී විවාහ වී 29 වියන දක්වා ඇය සමග වාසය කරනවා. ඒතර සිද්ධාර්ථ සමාජය තුල දකින මේ කලකිරීම යසෝදරාවන් සමග එකට වින්ද දෙයක්. ඒ අත්දැකීම ඔහු සමග එකට භුක්ති වින්ද දෙයක්. යසෝදරාවන් දැනගෙන හිටියා සිද්ධාර්ථයන් පිට වෙන බවට. සිද්ධාර්ථයන් යම්කිසි දවසක මේ ලෝකයේ විමුක්තිය කරා තමාවත් තමාගේ දරුවාවත් හැරදා යන බවට යශෝදරා දේවිය දැන සිටියා. ඒකට උදව් උපකාර කළා. ඒකයි කියන්නේ සිතේ නැගුණු කලකිරීම සොඳුරිය නුඹ පමණයි දැන සිටියේ පෙර සිට. එයින් මිදෙන මම් පෙත සොයනාසඳ ඔබෙන් ලැබෙන නිබඳවම සියලු වෙර. යශෝදරාවන් සිද්ධාර්ථ හැරගියන් පස්සේ වැළපුණු කාන්තාවක් නොවේ. ඇය තමයි ඒ නිහඬව දරා සිටියේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඒ උත්තරීතර මාර්ගයේ සාක්ෂාත් කරගෙන යලි පැමිණෙන තුරු. ඒ බඳු දාර්ශනික වූ කවි කල්පනාවක් යශෝදරාවන්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමක්. එතුමාගේ ගීතෙන් පසුව පහළ වූ කෘතිවලත් මේ බව සඳහන් වෙනවා. මම මේ එක් කෘතියක් ඔබට කියන්නම්. මේ වියට්නාම් ජාතික බෞද්ධ භික්ෂුවක් චිත්නාත් හන්න් කියන රචකයා විසින් ලිව්ව නවකතාවක් Old Path White Clouds කියන කෘතිය. මේ කෘතියේ දක්වන්නේත් මේ බඳුම දෙයක්. මේ යශෝදරාවන්ගේ චරිතය පිළිබඳව බොහොම සාධාරණ ලෙස දෘෂ්ටියකින් බලන්නට පුළුවන් විචාරයන් ඉන් පසුව බිහි වී තිබෙනවා. නමුත් මේකේ ඇති වැදගත්කම මෙතුමා විසින් 1973 පමණ කාලයේදී එබඳු දෘෂ්ටියක් ගීතයක් තුලින් බෞද්ධ සාහිත්‍යයට එක් කිරීම අපි අගය කළ යුතු කාර්යයක්. එබඳු මා සඳහන් කළේ ඒකයි. මෙතුමා විසින් රචිත බොහෝ ගීත තුල දැක්වෙන්නේ මෙබඳු වූ දාර්ශනික සංකල්පන. අපි මේ කලින් කර මේ මහකන්ද ගීතය ගත්තත් ඒ ගීතයේ දැක්වෙන්නේ ආදරය පිළිබඳව, වෙන්වීම පිළිබඳව ඒක සනාතන ධර්මයක් කියන එක. මේ මහකන්දෙන් නිරූපණය කරන්නේ ඒකයි. මේ සමාජයේ වෙන සියලු විපර්යාස ඔබමා එක්වීම, ඔබමා වෙන්වීම, ඔබමා හමුවීම කියන මේ ඇතිවීම, පැවැත්ම, නැතිවීම. ආයි ඇතිවීම, පැවැත්ම, නැතිවීම කියන දෙය මේ මහකන්ද පිටුපස සිට බලාගෙන සිටින එක තමයි ලෝක ධර්මතාවය. ඒ බඳු ගැඹුරු සංකල්ප ඊ타ත්ම අල්ප වූ වචනමාලාවක් ඔස්සේ යම් කෙනෙකුට ප්‍රකාශ කළ හැකි නම් ඒක තමයි කියන්නේ කවියුගයේ තියෙන විශාරදත්වය කියන එක. දෙවෙනි ලක්ෂණය තමයි ගීතයක පදවල තියෙන වාච්‍ය අර්ථය ඉක්මවා ගිහිල්ලා ඒ අසන්නා තුල අමුතුම දර්ශනයක්, අමුතුම හැඟීමක්, අමුතුම අර්ථයක් කරා ගෙන යනවා නම් ඒක තමයි කියන්නේ ප්‍රතිභාපූර්ණ කවිත්වය කියන එක. එම නිසා සුනිල් සරත් පෙරේරා ශූරීන්ගේ මේ විශාරදත්වය සහ ප්‍රතිභාපූර්ණ කවිත්වය කියන සංකල්ප දෙක ඔස්සේ තමයි ඔහුගේ ගීත රචනා මෙතරම් දුරට සාර්ථක බවට පත් වෙන්නේ. ඒ නිසා ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියක හැදී වැඩුණු පුද්ගලයෙක්. ඔහු විසින් ලියන ලද බෞද්ධ ගීත අපි පසක තැබුවොත්, ඔහු විසින් ලියන ලද දේශාභිමානී ගීතවල තිබෙන බෞද්ධ ආකල්පය සහ ඔහු විසින් ලියන ලද අනෙකුත් සියලු ප්‍රේම ගීත හෝ යම් හෝ ගීතයක් වේවා, ඒ ගීත පිටුපස තිබෙන බෞද්ධ දාර්ශනික සංකල්ප ඊ타ත්ම අගය කළ යුතු සංකල්ප. ඔබතුමා කදිම තැනකට අපව ගෙනාව ශ්‍රීනාත් ගානේවත් මහත්මයා වෙත අවසානයෙන් හැරෙන්නට කලින් මහාචාර්ය විමල් දිසානායකයන් මේ මහකන්ද කියන පොතේ පෙරවදනේ සටහන් කරලා තිබෙනවා මේ සුනිල් සරත් පෙරේරා මැතිතුමන් රචනා කළ ගීයක්. ඒ තමයි පියාසර කර ආමි දේශයෙන් දේශයට මගේ රට මටාගේ තව්තිසාවට වැඩිය තුමුල සුදු වලාවෙන් මිදෙත දලදා මැදුර ඇසට එක රසඳුනේකි දසුන රන් කොත උදුල මිතුරු නෑ සබදකම් නැති වූද අතරමඟ දුටු සැනින සිනාසෙති දනෝ කරුණා බරිත ලෙඩ දුකට දුව අවුත් මුළු ගමම නිදිවරණ මගේ ගමට මගේ රටට සමතැනක් නැත දෙරණ. අපේ මේ වැඩ ඉන්න මහානායක හමුදුරුවන්ගේ ගුරු දේවෝත්තම වගේම අපේ පූජනීය දරණාගම කුසලධම්ම නායක හමුදුරුවෝ වජිරාරාම දහම් පාසලේ විදුහල්පති දුරේ දරණ සමේ මහානායක දුරේ හොබෝපු අග්ගමහා පඬිත් මඩිහේ පඤ්ඤාසිහ මහානායක හමුදුරුවෝ පවසා සිටිනවා නිවනට මෙපිට උපදින්න හොඳම තැන ලංකාවයි කියලා, මේ භූමියයි කියලා. ශ්‍රීනාත් ගානේත් මහත්මයා මේ දේශජ චින්තනය, අපේකම, මගේකම, මගේ රට කියන හැඟීම කොයිතරම් ඉස්මතු කරන්න උත්සාහ කළ තිබෙනවද කියන එක පොඩ්ඩක් මතක් කරොත්. මොකද හෙළහුල කියන්නේ එවැනිම අපේ භාෂා රටාවක් පිළිබඳව කතා කරපු සංවිධානයක් නිසා. ඔව්, දැන් සුනිල් සරත් පෙරේරා මහත්මයාගේ බොහෝ ගීතවල ඒ දේශජ ලක්ෂණය, දැන් බස රස දෙස කියන සංකල්පය ඔසවා තැබීම බොහෝ දුරට දක්නට ලැබෙනවා.
ඒකට පසුබිමේ තියෙන්නේ මා හිතන හැටියට අපේ මහානායක හාමුදුරනොත් අපේ මහානා හිම්පාණනුත් මතක් කරා මේ බෞද්ධ සංස්කෘතියක් සිංහල බෞද්ධ සංස්කෘතියක එතුමා වර්ධනය වීම එතුමාගේ සියලු ගීත වලින් ඒ ලක්ෂණය දකින්න පුළුවන්. දැන් අපි බැලුවොත් එතුමාගේ සියලු ජනප්‍රිය ගීතවල තිබෙන පසුබිමේ තිබෙන දාර්ශනික පසුබිම මේ බෞද්ධ දර්ශනය අරන්දර මහත්මයාත් මතක් කරාය ගැන දැන් අපේ ඇගීමට ලක් වෙන පෙර දිනයක මා පෙම්කල යුවතිය කියන ගීතය ගත්තොත් ඉතින් මේ කාලය සහ අනිත්‍යතාව පිළිබඳ බෞද්ධ දර්ශනය තමයි පදනම් කරගන්නේ. මේක විරහ ගීතයක් හැටියට ප්‍රකට වුණත් ඒ ගීතය වඩා සියුම්ව විමසා බැලුවොත් පේනවා මෙතන තියෙන අනිත්‍යතාව පිළිබඳ මේ දර්ශනය. ඊළඟට අපේ අගයීමට ලක් වුණේ මහකන්ද කියන ගීතය. මේක පසුබිමේ තියෙන්නේ ධම්මපදයේ තියෙනවා සේලෝ යතා ඒක ඝනෝ වාතේන නසමීරති ඒවන් නින්දා ප්‍රශංසේසු නසමින්ජන්ති පණ්ඩිතා කියන මේ මහකන්ද ඒවන් සංකේතයක්. මේක වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තියෙනවා. අපි මනුෂ්‍යයන් වෙනස් වෙනවා. මේ සිතුවිලි වෙනස් වෙනවා. ඒ වගේම තමයි එතුමාගේ නවාතෙනින් ඇය යනවා කියන සුප්‍රකට ගීතය. ඒක පසුබිමේ තියෙන්නේ මේ උපේක්ෂාව කියන එක. දැන් අපි දන්නවා සතර බ්‍රහ්ම විහරණ වලින් එකක් උපේක්ෂාව. යම් ප්‍රශ්නයක් දිහා උපේක්ෂාවෙන් බැලිය හැකි අන්දම. මේ වගේ බැලුවම එතුමාගේ මේ බෞද්ධ ගීත හැටියට අප අගයන ගීත තියෙන දැන් ওই පසක් කොට ඇති කියන ගීතය ඊළඟට මේ සනරාමර හිමි දම්සක් දෙසුවේ සමාධි බුදු සිසිලේ මේවා කෙලින්ම එතුමා ලියපු බෞද්ධ ගීත. ඊළඟට එතුමා බෞද්ධ පසුබිමක් සහිතව ලියපු ගීත තියෙනවා. එරන්ද තියෙනවා වගේ ගීත. ඒ සියලු ගීත පසක තැබුවත් එතුමාගේ මේ සියලු ජනප්‍රිය ගීතවල පසුබිමේ තිබෙන්නේ අර බෞද්ධ දර්ශනයම තමයි. ඒක තමයි මම හිතන්නේ වඩා අගය කළ යුතු කාරණය මේ සිංහල බෞද්ධ සංකල්පය ගීතයෙන් එළිදැක්වූ ප්‍රමුඛතම විශිෂ්ටතම ගීත රචකයා සුනිල් සරත් පෙරේරා මහත්මයා කියලා මේ වෙලාවේ අපිට අගය කරන්න පුළුවන්. ඔව් අපි තාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒ වගේම අපේ අරන්දර මහත්මයා සිහිපත් කරනවා කතෝලික ගීත පවා ලියා තිබෙනවා මේ බුදුදහම ගැන ඉතා පුරුල් අවබෝධයක් තිබෙනවා වගේම එතුමා කතෝලික ගීත පවා ලියා තිබෙන අන්‍යාගමික සහනශීලීත්වයේ පිළිබඳවත් හොඳ අවබෝධයක් එතුමාට තිබිලා තිබෙනවා. දිවයින වටමඩල සංග්‍රහය අපේ මහානායක හඳුරු මාතරපත් කරා මාර්තු මාසයේ 31 වෙනි සිකුරාදා සුලෝචන වික්‍රමසිංහ රචනා කරලා තිබෙනවා. සැබෑ ගීපද රචකයා දාර්ශනිකයෙක් කියලා සුනිල් සරත් පෙරේරා මැතිතුමා කිව් කාරණාවක් සමගින් එහි අවසාන ඡේදය කියවා අපේ නායක හඳුරු වෙත හැරෙන්න කැමති. මේ හැම දෙයක් ගැනම ආපහු හැරී බැලීමේදී මට දැනෙන විශාල ආත්ම තෘප්තියක්. මම කිසිවිට ഘോഷක ජනප්‍රියත්වයක් සොයාගෙන ගියේ නැහැ. මම නිදහසේ නිර්මාණ කරන හි යෙදෙන්නේ. එතනදී තමයි මට දැනෙන්නේ ගීතයේ පිළිබඳ වැදගත් සංකතනයක් අවශ්‍යයි කියලා. එතුමාගේ බොහොම ප්‍රකට වචනයක් මේ සංකතනය කියන වචනේ. එවැනි සංකතනයකදී කරුණාරත්න අබේසේකර වැනි කෙනෙකුගේ රචනා පෞරුෂයද අපි අනිවාර්යෙන්ම සැලකිය යුතුයි. කොහොම නමුත් අනාගත පරම්පරාවට යම් දෙයක් මම ඉතුරු කරලා තියෙනවා. ගීතයේ සාහිත්‍යාංගයක් බවට පත් කිරීමට මට හැකි පමණින් මම දායක වෙලා තියෙනවා. විචාරකයන්ට අනුව පරිකල්පනයේ සමග මුසු වූ රූපකාර්ථ බස්වහරක් මගේ ගීත රචනා තුළ ඉදිරියට එනවා. ශිථීලත්වය, ශබ්ද මාධුර්යය ඒ තුළ පැහැදිලිවම පෙනෙනවා. එම නිර්මාණ නැවත නැවත අධ්‍යයනය වර්තමාන පරපුරට හා අනාගත පරපුරට බාර කරමින් මම ඔවුන් දෙස බලා සිටිනවා කියලා එතුමා අවසාන වශයෙන් සඳහන් කළ තිබෙනවා. අපේ නායක හාමුදුරුවනේ මෑත කාලයේදී ඊ타මත්ම ළඟින් ඇසුරු කරන්නට එතුමන්ගේ උපදෙස් ආදී දේ අපට ලබා ගන්නට පුළුවන්කම ලැබුණා බෞද්ධ නාලිකාව පෙරට රැගෙන යද්දී. එතුමා එක්තරා අවස්ථාවකදී අපට කියා සිටියා අපේ හාමුදුරුවනේ මම ඉන්දියාවේ ඉඳලා වැඩසටහනක් කරා ගුවන් විදුලියට කියලා. ඒක කොයිතරම් තදින් අපේ හිතේ සනිටුවන් වුණාද කියන මහානායක හාමුදුරුවනේ ලංකාවේ ජාතික මාධ්‍යකටත් නොහැකි වෙච්ච කාරණාවක් අපි සිද්ධ කරා කුසලධම්ම හාමුදුරුවගේ අනුශාසනා පරිදි බුද්ධගයා ශුද්ධ භූමියේ ඉඳලා අපේ අර පින්වත් සුදත් එන්නකෝන් මැතිතුමා සහ සන්ධ්‍යාත් එන්නකෝන් මැතිනිය අනගාരിക ධර්මපාලතුමාට පස්සේ බුද්ධගයා ශුද්ධ භූමියේ මහා විහාරයේ අපේ නැත්තම් මේ මහා බෝධි මහා විහාරයේ කරපු අර දැවැන්ත ඉදිකිරීම සසුනට පූජා කරපු වෙලාවේ ත්‍රිනිකායික මහානායක හඳුරු ඉදිරියේ අපි මේ සමස්ත වැඩසටහනම කටින පුණ්‍ය මහෝත්සවයේම සජීවීව මේ කරේ එල්ලාගෙන යා හැකි බෑගයක බහාලන ලද උපකරණයකින් ලෝකෙටම sannivedanaya කරා අපේ හඳුරුනේ. මේ අපි වනි තරුණ පරපුරට නව පරපුරට නැත්තම් මේ අධ්‍යතනයේ බිහි වෙච්ච මාධ්‍ය ආයතන වලට නිර්හංකාරව සුනිල් සරත් පෙරේරා මහත්මයා ලබා දුන්නු ගුරු උපදේශයක්. එතුමා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා හැටියට ගුවන්විදුලි වැඩසටහන කරා කියලා අපිට කිව්වේ. හැබැයි අපි රූපවාහිනී වැඩසටහනකින් තමයි නැවැත්තුවේ. ඒ නිසා කුසල්දම්ම හඳුරුත් ඒ වගේ අලුත් දේවල් කරන්න ඉතාමත්ම තද රුචිකත්වයක් තියෙන කෙනෙක්. ඒ නිසා
එතුමන්ට උන්වහන්සේටත් මම හිතන්නේ ලොකු ගාමක ශක්තියක් වුණා සුනිල් සරත් පෙරේරා මහත්මයා බොහොම ශබ්ද අඩු මේ තීව්‍රතාවයේ අඩු හඬකින් ධොනිතාර්ථ නම් වන හඬකින් අදහස් ප්‍රකාශ කරන කෙනෙක්. එතුමාගේ අදහස් අපේ නායක හඳුරුවොත් ඉතාමත් මගේ කරා ඔබ වහන්සේට අවස්ථාවේ සම්බන්ධයෙන් කියලා වැඩසටහන නිමා කරන්න. දැන් මේ අවස්ථාවේදී සුනිල් සරත් පෙරේරා සූරීන්ගෙන් අපේ ගීත සාහිත්‍යයට අපේ භාෂාවට ඒ වගේම අපේ ආගම ධර්මයට සිදුවෙච්ච සේවාවන් මේ විද්වතුන් බොහෝම හොඳින් අගය කරමින් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් එතුමා අපේ බෞද්ධ නාලිකාවේ උපදේශක තුමික් හැටියට බොහෝම දයාවෙන් කරුණාවෙන් බොහොම නිහතමානීව හැම අවස්ථාවකම බෞද්ධ නාලිකාවේ දියුණුව හදවතින්ම ප්‍රාර්ථනා කළ කෙනෙක්. මට මතකයි අපේ අස්ගිරි මහා විහාරයේට 700 වසක් පිරුණු වෙලාවේ මම එතුමාන්ට කිව්වා අපිට ගීතයක් රචනා කර දෙන්නට කියලා. ඉතාම ලස්සන ගීතයක් එතුමා එක දිනයකින් රචනා කළා. දළදා වහන්සේ වාරියපොළ සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වාගේ උතුමන් එදා දළදා වහන්සේ රැකගෙන අස්ගිරි මහා විහාරයේ ඒ කරපු සේවාව ඊටාම ලස්සනට චිත්ත රූප මැවෙන ආකාරයට ඊටාම ලස්සන ගීතයක් රචනා කර දුන්නා. ඒ වගේම මේ සම්බෝධි විහාරස්ථානයේ නොයෙක් අවස්ථාවල නොයෙක් ගීත එතුමාගේ අතින් තමයි රචනා කර දෙන්න යෙදුනේ. ඉතින් ඒ විදිහින් ගත්තහම බොහෝම අපේ ආයතනයේට පමණක් නෙවෙයි රටේ ඕනෑම කෙනෙක් එතුමාගෙන් යම් ඉල්ලීමක් කළොත් එතුමා දන්න ඒ තමන්ගේ සේවයේ බොහොම නිර්හංකාරව නිහතමානීව ඉෂ්ට සිද්ධ කරලා දෙන බොහෝම හොඳ මහත්මයෙක් හැටියට විශේෂයෙන් අපේ මහා නායක මාහිමියන් වහන්සේලා මේ විද්වතුන් මතක් කළාක් මෙන් අර බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු නිසා මහා සංඝයා වහන්සේගේ ඇසුර එතුමා ලැබපු නිසා අපේ පැරණි පොතපත සාහිත්‍ය ඉතා ඉහළින් එතුමා අධ්‍යයනය කළ නිසා මේ වගේ උසස් නිර්මාණ සමාජයට දායාද කරන්නට එතුමාට පුළුවන්කම ලැබුණා. ඉතින් එතුමාට උපහාර දක්වන්නට විශේෂයෙන් සුනිල් සරත් පෙරේරා හරසර විධාන කියන මේ සංවිධානයේ මේ කමිටුව තුලින් ඉතා සුවිශේෂී මහා හරසර උළෙලක් 2017 අප්‍රේල් මාසේ 6 වෙනි දින සවස් 3ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඒ කමිටු ශාලාවේ ජෙස්මින් ශාලාවේදී පැවැත්වෙනවා. මේ විද්වත් මහා සභාවෙහි මුලසුන ඔබවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති එවැගේම ශ්‍රී කල්යාණී සාමර්ගී ධර්ම මහා සංඝ සභාවෙහි අනුනායක පදවී ඔබවන මහාචාර්ය බෙල්ලන්විල විමල රතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි මුඛ්‍ය දේශනයේ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහත්මාණන් විසින් සිදු කරනවා. සෙසු දේශන මහාචාර්ය කාලෝ පොන්සේක මෙතිතුමන්, මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස මෙතිතුමන්, හිටපු කථානායක විජමුළු කුබණ්ඩාර මෙතිතුමන් ආදී ඒ විද්වතුන් සිදු කරන අතර ප්‍රවීණ ගායක ගායිකාවෝ සුනිල් සරත් ගී පැබදුම් ගායනා කරනවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් මෙවැනි උළෙලක් තුලින් එතුමන්ට උපහාර පුදන්නට කල්පනා කිරීම ගැන මං හිතන්නේ එතුමාගේ ඒ කලා නිර්මාණ අගය කරන හැම දෙනාම බොහෝම සතුටු වෙන අවස්ථාවක් ලෙස මේ අවස්ථාව සඳහන් කරන්නට ඕන. ඉතින් මේ බඳු උසස් සේවාවන් තව තවත් අපේ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන්
අපේ ගීත සාහිත්‍ය වෙනුවෙන් සිදු කරන්නට සුනිල් සරත් පෙරේරා සූරීන්ට තුනුරුවන්ගේ පිහිටින් ශක්තිය ධෛර්යය වාසනාව තව තවත් ලැබේවා. එතුමාට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, දීර්ඝායුෂ සැලසේවා කියලා අපි තාම කරුණාවෙන් මෛත්‍රියෙන් බෞද්ධ නාලිකාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේ මේ සාකච්ඡාවට පැමුණුණු සෑම දිනාටමද පුණ්‍යානුමෝදනා කරමින් මගේ වචන කීපය අවසන් කරන්නට කැමති වෙනවා. හොඳයි. එසේනම් අපේ ගෞරවනීය නමස්කාරය පූජනීය දරණාගම කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේට පුද කරමින් අපිත් සූදානම් වැඩසටහන සමාප්තිය සටහන් කරන්නට මා සතුව තිබෙන යම් කෘතගුණ වේදීත්වයක් පළ නොකළොතින් එය ගුණමකුකමක් බවට පත් වෙනවා. කුසල ධම්ම හාමුදුරුවන්ගේ අනුදැනුම අනුශාසනා පිට අපි ආරම්භ කරා මුද්‍රිත මාධ්‍යයෙන් බුදුදහම් ප්‍රචාරය කරන්නට ශ්‍රී සම්බෝධි කියලා සදහම් සංගරාවක් 2012 වසරේ ජනවාරි මාසේ 8 වෙනිදා මහියංගනීය පුදබිමේ ලක්ෂ 10කට ආසන්න ජනකායක් ඉදිරියේ තමයි එය පළමු පිටපත අපි නිකුත් කරේ. එහි සිට කෘති 45ක් මගේ කර්තෘත්වයෙන් විකාශය වෙද්දී නැත්නම් මේ පිට වෙද්දී මුද්‍රණද්වාරයෙන් එහි සඳහන් කරපු කතුවැකි ටික එකතු කරලා මා පළවෙනි පොත නිර්මාණය කරා. මොකද මේ කියන කාර්යබහුලත්වයත් එක්ක අමුතෙන් පොත් ලියන්න හැකියාවක් නැති නිසා කෙසේ හෝ පොතක් එලි දැකීමේ තිබිච්ච සියුම් ආසාව සිතැඟියාවක් නිසා එසේ එලි දක්වනකොට අපේ කුසල ධම්ම හඳුනට තමයි පිදුම මා සටහන් කරේ. පෙරවදන ලියන්න මා ආරාධනා කරේ අපේ සුල්සරත් පෙරා ශූරීන්ට. එතුමා බොහෝම නිහතමානීව මට ලිඛිතව ඒක ලබා දීලා දුරකථනයෙන් මේ හරිද කියලා බලන්න කියලා එතුමා කියුවා. එතුමාගේ සිරිතක් තිබෙනවා මොකක් හරි ලියවුවාම දෙයක් මේක පොඩ්ඩක් රස විඳින්න මේ මම ලිව්වා මේක හරිද මේ වචනේ ලස්සනද මේකට කියලා මේ අපි වගේ ආදුනික බොහොම මේ කුඩා මාධ්‍යවේදීන්ට පවා එතුමාගේ හිතේ ලොකු ඉඩක් තිබුණා. ඒ නිසා අපිට හරිම පිය කෙනෙක් වගේ ගුරුවරයෙක් වගේ දැනෙන්නේ එතුමා නිරතුරුවම අපි කර හොඳ දෙයක් එය අගය කරන්නට නිහතමානී වෙච්ච යම් සදොස්තනක් වෙතොත් ඒ නිදොස් කරන්නට උපදෙස් දුන්නු කෙනෙක්. ඒ නිසා එතුමන්ට අපගේ හෘදයාංගම ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරමින් බෞද්ධ මාධ්‍ය ජාලයට ඇති හිතයිශීවන්තකමට අපේ නායක හඳුරු කිව්වා වගේ වැඩිම ගීත ප්‍රමාණයක් බෞද්ධ නාලිකාව විශේෂ අවස්ථාවන් වලදී එලි දක්වපු එතුමා තමයි රචනා කරලා තිබෙන්නේ. ජගත් වික්‍රමසිංහන් තමයි ගායනා කරලා තිබෙන්නේ. ඒවා සංගීතවත් කොට එයත් සිහිපත් කරගෙනම අපි සූදානම් අර කියපු මහා පරාසය ගැන අවබෝධයක් ලැබෙන ගීතයක් ඔබ හමුවේ තබන්නට මගේ රටට දලදා හිමි සරණයි කියන ගීතය අර අපේ හිට ඇමතිතුමා කිව්වා වගේ ජාතික ගීයට පස්සේ ප්‍රසිද්ධම ගීතයක් බවට පත් වෙනවා වගේම මේ පුංචි දරුවන්ට දේ දුන්න ගැන කවියක් ලියලා ඒක ගීතයක් බවට පත් කරලා එතුමා සමාජගත කරන්නත් සමත් වෙනවා. ඒ ගීතයේ සමගින් අපි සමුගන්නවා වැඩම කොට වදාළ අතිගෞරවනීය මහානාහිම්පාණන් වහන්සේට පූජනීය දරණාගම කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේට අපේ අරන්දර මහත්මයාට ඒ වගේම ශ්‍රීනාත් ගණේවත්ත මහත්මයාට අපේ හෘදයාංගම ප්‍රණාමය පුද කරගෙන අපි සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
යුගයක් මගින් ගොඩනැගුණු විශිෂ්ට හෙළ පරපුරක අපි මන් දැක්වන